මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති පාඩම තමයි අපි අද කතා කරන්නේ. එහෙමනම් මෘදුකාංග කියන්නේ මොනවද? මෙහෙයුම් පද්ධති කියන්නේ මොනවද? එතනින් එහාට තියෙන මේ අපේ පරිගණකයේ කොටස් ගැන තමයි මෙතනදී මේ මාතෘකාව යටතේ අපේ කතා බහට ලක් කරන්නේ. පුතාලා එහෙනම් අපි පාඩම පටන් ගමු. මම ඔයාලට පෙන්වන්නම් මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති පාඩමට අදාළ කරගත්ත ප්‍රසන්ටේෂන් එක. මේකත් එක්කම අපි ඉගෙන ගමු. මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති පාඩමේ ඔයාලට පේනව නේද ස්ක්‍රීන් එක මගේ? ස්ක්‍රීන් එක පේනවා රයිට්. මේක තමයි මේ මාතෘකාව වෙන්නේ මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති. පුතාලා මම ඔයාලගෙන් අහන්න කැමතියි අපේ පරිගණකයේ අපි ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපේ පරිගණකයේ තියෙනවා හાર્ඩ්වෙයාර් කියලා කොටසක්. මොනවද පුතා තියෙන්නේ? හાર્ඩ්වෙයාර්. ඒ කියන්නේ දෘඩාංග. තවත් කොටසක් තියෙනවා මොනවා කියලාද? මෘදුකාංග කියලා. ඉතින් ඒක මම හිතන්නේ ඔයාලගේ 6 7 8 වසර පන්ති ඉගෙන ගන්නකොටත් ඔයාලා ඉගෙන ගන්න ඇති. එකක් තමයි හાર્ඩ්වෙයාර් නැත්නම් දෘඩාංග. අනිත් එක තමයි මෘදුකාංග නැත්නම් සොෆ්ට්වෙයාර් කියන එක. ඒතර පුතාලා අපි දෘඩාංග කියලා ගත්තහම අපි කිව්වේ මොකද්ද? මේ පරිගණකයේ අතින් අල්ලන්න පුළුවන් දේවල්. භෞතික උපාංග. නේද? දැන් ගත්තොත් එහෙනම් මේ මවුස් එක අතින් අල්ලන්න පුළුවන් දෙයක්. ඒතර මේ ස්ක්‍රීන් එක අපිට අතින් අල්ලන්න පුළුවන් දෙයක්. එතකොට අපේ සිස්ටම් යුනිට් එක අතින් අල්ලන්න පුළුවන් දෙයක්. කීබෝඩ් එක අතට ගන්න පුළුවන් දෙයක්. printer ඒ වගේ. ඒතර ඒකේ ඇතුලේ තියෙන කොටසුත් ඒ වගේ. එහෙනම් පුතා පරිගණකයේ තුල සියලුම අතින් අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් නේද? අවකාශයේ කිසියම් ඉඩක් ගන්න දේවල් අපි දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයාර් කියලා හැඳින්වුවා. ඉතින් මෙහෙම ඒ වගේම අපේ පරිගණකයේ තුල තියෙනවා ස්ථාපනය කරලා තියෙන මෘදුකාංග. ඒවා අපිට අතින් අල්ලන්න බෑ. හැබැයි ඒවත් එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන්. එහෙනම් අපේ පරිගණකයේ තුල ස්ථාපනය කරලා තියෙන මේ වැඩසටහන් මේ අතින් අල්ලන්න බැරි නමුත් වැඩ කරන්න පුළුවන් දේවල් වලට අපි කියන්නේ මෘදුකාංග කියලා. නැත්තම් සොෆ්ට්වෙයාර් කියලා. එහෙනම් අන්නේ මෘදුකාංග ගැන තමයි අපි කතා කරන උදාහරණයක් හැටියට Word, Excel, Access, PowerPoint, Corel Draw, Illustrator, Photoshop මේ වගේ වැඩසටහන්. මේ වැඩසටහන් තමයි අපි පරිගණකයේ තුල ස්ථාපනය කරලා අපි වැඩ කරන්නේ. දැන් මම ඔයාලෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපේ දෘඩාංග කොච්චර හොඳට තිබ්බා? නේද? අපේ පරිගණකයේ හાર્ඩ්වෙයාර් පාර්ට්ස් හොඳට තිබ්බනේ ලස්සනට ස්මූත් විදියට පාට විදියට. ඉතින් බරක් අරන් හැඩතල ලස්සන පාවිච්චි කරලා එහෙම කොච්චර තිබ්බත් අපිට ඒ වගේ වැඩක් ගන්න බෑ. අපිට මේ වැඩක් ගන්න ඕනේ නම් මොකක්ද අපි කරන්න ඕනේ? ඒකට ඕන කරන මෘදුකාංග ටික ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. එහෙනම් මෘදුකාංගත් එක්ක තමයි අපි වැඩ කටයුතු කරන්නේ. එහෙම නේද පුතා? දැන් zoom කියන මෘදුකාංගේ නැත්තම් ඔයාලගේ පරිගණකයේ zoom පුළුවන් වේද? ඔයාලගේ ෆෝන් එකේ zoom app එක දාලා නැත්තම් ඔයාලට පුළුවන් වේද? මොනවාද මේ එතනින් එහාට zoom යන්න මේ වගේ දේවල් කරන්න මේ වගේ මීටින් එකක් කරන්න පුළුවන් නේද පුතා? අපිට ඒක කරන්න බෑ. ඉතින් එහෙනම් අපේ පරිගණකයේ දෘඩාංග වාගේ මොනේ අනිත්ව මොනවද පුතේ? මෘදුකාංග ඕනේ. පැහැදිලිද? තේරුණාද? right. එහෙනම් අපේ මේ පාඩමේදී අපි කතා කරන්නේ මේ මෘදුකාංග ගැන. නේද? මෘදුකාංග ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්نين ඔයාලගෙන් අහනවා මොකද්ද? මොකද්ද පළවෙනි ප්‍රශ්نين අහන්නේ? මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. මෘදුකාංගයක් කියලා කියන්නේ මොකක්ද? software එකක් කියලා කියන්නේ මොකක්ද? නේද? What is the software? ඉතින් මේකේ විස්තරයත් ඔයාලට සඳහන් වෙනවා. මම මේ විස්තරය දැන් ඔයාලා කියවන්න යන්න එපා. දැන් පොඩ්ඩක් අපි අහගමු. දැන් අපි මේ software එකක් ගත්තොත් එහෙම Word ගන්නකො. එහෙම නැත්නම් Excel ගන්න, PowerPoint වලින් presentation එකක් හදනවා ඇතිනේ. Paint වලින් චිත්‍ර එකක් හදිනවා ඇතිනේ. නේද? මේ වගේ software එකක් ගත්තාම, මේ වගේ මෘදුකාංගයක් ගත්තාම අපි ඒක පාවිච්චි කරන්නේ මොනවා කරන්නද පුතා? අපි ඒක පාවිච්චි කරන්නේ කිසියම් කාර්යයක් ඉටු කරගන්න. අපි මේ මෘදුකාංගය පාවිච්චි කරන්නේ මොකටද? කිසියම් කාර්යයක් ඉටු කරගන්න. දැන් Word පාවිච්චි කරන්නේ type කරන්න. PowerPoint පාවිච්චි කරනවා slide හදන්න. Excel පාවිච්චි කරනවා ගණන් හදන්න. නේද? මේ වගේ කාරණා සඳහා අපි මෘදුකාංග පාවිච්චි කරනවා. ඉතින් කිසියම් කාර්යයක් ඉටු කරගන්න. ඒතර මේ කිසියම් කාර්යයක් ඉටු කරගන්න මේ මෘදුකාංගය හදලා තියෙන්නේ. නේද? කිසියම් කාර්යයක් ඉටු කරගන්නනේ. මේ මෘදුකාංගය හදලා තියෙන්නේ මොනවා පාවිච්චි කරලාද? මොනවා පාවිච්චි කරලා හදලා තියෙන්නේ? කියන්න බලන්න. මේක මං ඉරකුත් ගැහුවා ඕන.
මොනවා පාවිච්චි කරලා තියෙන්නේ? පරිගණක භාෂාවක්. පරිගණක භාෂාවක් භාවිතයෙන් තමයි සකස් කරලා තියෙන්නේ. එහෙනම් කාර්යයක් ඉටු කරගන්න පරිගණක භාෂාවක් භාවිතයෙන් සකස් කරලා තියෙන්නේ. එහෙනම් පරිගණක භාෂාවක් භාවිතයෙන් මොනවද මේ එකතු කරලා තියෙන්නේ? මොනවද පුතා මේ එකතු කරලා තියෙන්නේ? උපදෙස්. උපදෙස් අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා කියනවා. මොනවද කියන්නේ ඔයාලට? ඉන්ස්ට්‍රක්ෂන්ස් නේද? ඉන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක් තමයි එකතු කරලා තියෙන්නේ. පරිගණක භාෂාවකින් උපදෙස් ගොඩක් එකතු කරලා තමයි මේ මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ. අපි සරලව ගත්තොත් මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කෙටිම ක්‍රමය තමයි කියන්න තියෙන්නේ මොකද්ද? collection of instructions නේද? collection of instructions. ඒ කියන්නේ මොකද්ද? උපදෙස් සමූහයක එකතුවක් පරිගණක භාෂාව. දැන් බලන්න පුතා අපි දැන් ඕපන් කරගත්තොත් word කියන මෘදුකාංගේ දැන් මේ word කියන මෘදුකාංගේ ඕපන් කරගත්තට පස්සේ ඔන්න අපිට පිටුව තියෙනවා. උඩ තියෙනවා tool bar ගොඩාක් නේද? ඒ tool bar වල B අකුරු ටිකක් type කරලා select කරලා B අකුර උඩ click කරොත් මොනවද වෙන්නේ පුතා ඔයාලා දන්නවනේ? මොකද වෙන්නේ? අකුරු මොනවක් අකුරු කළු පාට වෙනවා. I අකුර උඩ click කරොත් මොකද වෙන්නේ? ඇලවෙනවා. අකුරු ඇලවෙනවා මෙහෙම. එතකොට ඒවා ගිහිනම් ඒ I අකුරට B අකුරට U අකුරට ඒකේ තියෙන icons වලට මොනවද මේ පරිගණක භාෂාව භාවිතා කරලා දීලා තියෙන්නේ මොනවද පුතේ? මොනවද භාෂාව පාවිච්චි කරලා දීලා තියෙන්නේ? උපදෙස්. උපදෙස්. කවුරු හරි user කෙනෙක් ඒ B අකුර උඩ ක්ලික් කරොත් ඒ අකුරු ටික select කරලා තියෙනවා නම් bold කරන්න. කවුරු හරි user කෙනෙක් I අකුර උඩ ක්ලික් කරොත් අකුරු ටික select කරලා තියෙනවා නම් italic කරන්න. කවුරු හරි user කෙනෙක් file උඩ ක්ලික් කරොත් file menu එක open කරන්න. කවුරු හරි user කෙනෙක් open උඩ ක්ලික් කරොත් open dialog box එකේ ඉන්න. බලන්න පුතා. නේද? භාෂාව භාවිතයෙන් ලබා දීලා තියෙන්නේ මොනවද? උපදෙස්. එහෙනම් උපදෙස් සමූහයක එකතුවක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? මෘදුකාංගයක්. ඒක සරලවම ගත්තොත් ලස්සනට කියනකොට අපි කියනවා කොහොමද? පරිගණකය මගින් කිසියම් කාර්යයක් සිදු කර ගැනීම සඳහා පරිගණක භාෂාවක් භාවිතයෙන් සකස් කර ඇති උපදෙස් සමූහයක එකතුවක්. අපිට මතක නැතුනොත් අපිට කියන්න තියෙන්නේ collection of instructions නේද? උපදෙස් සමූහයක එකතුවක් තමයි පරිගණක භාෂාව. මේ වගේ අපි කොයි මෘදුකාංගය ගත්තත් Word ගත්තත් Excel ගත්තත් Access ගත්තත් PowerPoint ගත්තත් මේ හැම මෘදුකාංගයකම තියෙන්නේ collection of instructions එහෙම නැත්නම් කියන උපදෙස් සමූහයක එකතුවක්. පුතාලට මේක පැහැදිලිද? තේරුණාද? right. එහෙනම් මේ note එක දාගන්න මේ සටහන ලියාගන්න. මේක ලියාගන්න. ප්‍රශ්නේ ලියාගන්න. ඒකට හරි. නැති කට්ටියට. හරිද ලියාගත්තද පුතාලා? ඔව් සර්. හරි ඕකේ. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට එනවා. දැන් මේ මෘදුකාංග ගත්තාම පුතා අපි මෘදුකාංග නැත්තම් මේ software කියන දේවල් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. මෘදුකාංග ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරනවා. ඔයාලට දැන් පේනවා මොනවද මේ කියලා. මොනවද පුතා පළවෙනි ආකාරය? system software. මොනවද කියන්නේ මේකට? system software. අනිත් එකට කියනවා application software කියලා. software ප්‍රධාන කොටස් දෙකයි system software සහ application software. අපි සිංහලෙන් කියනවා පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා. මොනවද මට කියන්නේ? පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලගේ ටියුට් එකේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ
පද්ධති මෘදුකාංගයේ මෘදුකාංගයේ පොඩි chart එකක් ඔයාලගේ තියෙන නේද? පොඩි chart එකක් නේද තියෙන්නේ? ප්‍රස්ථාරයක් වගේ ගන්න තියෙන්නේ. ඒකේ ඔක්කොම විස්තර කරලා තියෙනවද පුතාලගේ? පොඩ්ඩක් මට කියන්න උදේ නැද්ද කියලා? ඔව් සර්. ඔව් එහෙම තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න මොකක් ගැනද අහන්නේ? පද්ධති මෘදුකාංග ගැන මොනවද අහන්නේ? පද්ධති මෘදුකාංග කියන්නේ මොකක්ද කියලානේ. ඔව්. අපි ඒ ටික විස්තර කරමු. මෘදුකාංග ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් පද්ධති මෘදුකාංග, අනිත් එක යෙදුම් මෘදුකාංග. පුතා පද්ධති මෘදුකාංගය කියලා කියන්නේ අපි දන්නවා මේ පරිගණක පද්ධතියේ අවශ්‍යතාවයන් ඉටු කරන මෘදුකාංග. පරිගණක පද්ධතියේ අවශ්‍යතාවය. මොනවද කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එක. මේකේ දැන් ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවානේ කම්පියුටරේ. දැන් ඒව ඔක්කොම පද්ධති මෘදුකාංග. එතනින් එහාට අපි දාන වෛරස් ගාඩ් නේද? මේකට දාන වෛරස් ගාඩ්. එතකොට මෙතනින් ඔය ඩිෆ්‍රැග්මන්ට් වගේ හાર્ඩ් ඩිස්ක් එකේ මේන්ටේන් කරන ඒවා. ඩිස්ක් ක්ලීන් අප්, ඩිස්ක් බෑකප් නේද? මේ වගේ එතකොට ස්ක්‍රීන් සර්වර්. මේ කම්පියුටර් එක මේන්ටේන් කරන්න පාවිච්චි කරන software තමයි අපි කියන්නේ මේ පද්ධති මෘදුකාංග නැත්තම් සිස්ටම් software කියලා. ඉතින් පුතා අපි ඒක බලමු. පද්ධති මෘදුකාංග කියන්නේ මොකද්ද? පරිගණක පද්ධතියේ අවශ්‍යතාවයන් සඳහා. පරිගණක පද්ධතියේ කටයුතු කරගන්න යොදා ගන්න මෘදුකාංග තමයි පද්ධති මෘදුකාංගය කියලා කියන්නේ. මෙතන ඉතින් පද්ධති මෘදුකාංග කියවම අපිට තියෙන උදාහරණ ගණනාවක්. එකක් තමයි මොනවාද? මෙහෙයුම් පද්ධතිය. ප්‍රධාන පද්ධතිය මොකද්ද පුතා මේකෙදි කතා කරන්නේ? මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය තමයි ප්‍රධාන පද්ධතිය කියලා අපි කතා කරන්නේ. ඒතර මෙහෙයුම් පද්ධතිය එකක්. අනිත් එක මොකක්ද? තව තියෙන උපයෝගිතා මෘදුකාංග අර මේන්ටේන් කරන්න පාවිච්චි කරනවා කියලා කිව්වේ. තව මොනවද තියෙන්නේ? මොනවාද මේ පරිවර්තක මෘදුකාංග තියෙනවා. දැන් ඔයාලට තව ඒවා ඉස්සරහට කතා කරනවා අපි. තව තියෙනවා මොනවාද? ඔය device drivers වගේ දේවල්. ඉතින් මේ වගේ හැම එකක්ම අපි මේ පද්ධතිය අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන්නේ අපි ඔක්කොම කියන්නේ පද්ධති මෘදුකාංග කියලා. එහෙනම් පුතා මේක ලියා ගන්න. පරිගණක පද්ධතිය අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන මෘදුකාංග තමයි පද්ධති මෘදුකාංගය කියලා කියන්නේ. ඒක ඊළඟ ප්‍රශ්නෙට පිළිතුරක් ඇටියට සටහන් කරගන්න පද්ධති මෘදුකාංග ගැන මොනවද කියන එක. හරිද පුතාලා? ලියා ගන්න. හරි සර්. දැන් එහෙනම් අපි පද්ධති මෘදුකාංග ගැන දන්නවා. දැන් අපිට ඊළඟට අපි මේකේ හැටියට ඉගෙන ගන්න තියෙන මොනවද මේ යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ. පද්ධති මෘදුකාංග කියන එක අපි දන්නවා. මොකද්ද පද්ධති මෘදුකාංග කියලා කිව්වේ? පරිගණක පද්ධතියේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංග. යෙදුම් මෘදුකාංග සමහරවකට කියනවා යෙදවුම් මෘදුකාංග කියලා. නේද? යෙදුම් මෘදුකාංග කියලාත් කියනවා, යෙදවුම් මෘදුකාංග කියලාත් කියනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇප්ලිකේෂන් software කියලා. එහෙනම් පුතා ඔයාලා අපි පාවිච්චි කරන අපේ වැඩ කටයුතු නේද? පරිශීලකයන්ගේ වැඩ කටයුතු සඳහා පාවිච්චි කරන මෘදුකාංග තමයි යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ. දැන් උදාහරණ ගත්තොත් අපිට මොනවද යෙදුම් මෘදුකාංග ගැන කියන්න තියෙන්නේ? ඔය Word, Excel, Access, PowerPoint, Corel Draw, Illustrator, Photoshop නේද? කොච්චරනම් software ද ඔයාලත් පාවිච්චි කරන තියෙන ගේමින් software හැමත් නේද? Windows Media Player, Game Player, Jet Audio මෙව්වත් යෙදුම් මෘදුකාංග නේද? ඉතින් පරිගණක භාවිතා කරන්නාගේ කාර්යයන් ඉටු කරගන්න පාවිච්චි කරන ඒවා තමයි අපි යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ නේද? භාවිතා කරන්නාගේ විවිධ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා මෘදුකාංග යෙදුම් මෘදුකාංග කියලා කියනවා නේද?
එහෙනම් අපි මේක සටහන් කරගමු. යෙදු මෘදුකාංග කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට. යෙදු මෘදුකාංග ටක් ගාලා දාගමු. හරිනේ? ඊළඟවරයි. ඉවරයි සර්. අපිට ඊළඟට තවත් එකක් කතා කරනවා මේ අපේ අර chart එකේ නම් අපි පෙන්නුවේ නැහැ තවත් එකක් තියෙනවා ස්ථිරාංග කියලා. මොකද්ද පුතා තියෙන්නේ? ස්ථිරාංග. මේකත් අපි දැනගන්න ඕනේ. මොනවද මේ ස්ථිරාංග කියලා කියන්නේ කියන එක. ෆර්ම්වෙයාර් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. දැන් ඔය පද්ධති මෘදුකාංග සිස්ටම් සොෆ්ට්වෙයාර් වලටත් අදාළ නැති එතකොට යෙදු මෘදුකාංග වලටත් අදාළ නැති තවත් වර්ගයක් තමයි මේ ස්ථිරාංග කියලා කියන්නේ. ස්ථිරාංග අපේ පරිගණකය තුළ ස්ථාපනය කරලා තියෙනවා. ඔයාලට මතකද අපි හાર્ඩ්වෙයාර් ගැන කතා කරා? හાર્ඩ්වෙයාර් පාර්ට් එක අපි ඉස්සෙල්ලා පළවෙනි පරිගණකය යන කුමක්ද කියන එකේදී හાર્ඩ්වෙයාර් කොටස් ගැන කතා කරානේ පුතා. ඔයාලට මතක ඇති අපි කතා කරා මොනවද? මොනවාද? RAM එක ගැන, ROM එක ගැන, hard disk එක ගැන නේද? අපේ මේ ports ගැන, motherboard එකේ තියෙන මේවා ගැන එහෙම අපි කතා කරානේ. එතකොට කතා කරනකොට ඔයාලට මතක ඇති එක තැනක අපි කිව්වා ROM එක ගැන. මතකද? මතකද ROM එක ඔයාලට? මතක නම් මතකයි කියන්නේ. ROM එක ගැන මතකද? මතකයි සර්. මතකයි සර්. ROM එක මොකටද පාවිච්චි කරනවා කියලා කිව්වේ? ROM එක මොන වගේද? ස්ථිර මතකයක්ද? తాවකාලික මතකයක්ද? ROM එක ස්ථිර මතකයක්ද? తాවකාලික මතකයක්ද? ස්ථිර මතකයක්. කොහෙද මේක ස්ථාපනය කරලා තියෙන්නේ? කොහෙද මේ ROM එක තියෙන්නේ? මොන බෝඩ් එකේද? පරිගණකයේ ප්‍රධාන මදර්බෝඩ් එක. motherboard මදර්බෝඩ් එකේ පරිගණකයේ මදර්බෝඩ් එක මදර්බෝඩ් එකේ තමයි ROM එක තියෙන්නේ. එතකොට පුතා පරිගණකයේ ක්‍රියාත්මක වීමට තමයි ROM පරිගණකයේ ක්‍රියාත්මකයට අවශ්‍ය මූලික උපදෙස් සහිත වැඩසටහන් සියල්ලම ස්ථිරව ගබඩා කරලා තියෙන්නේ ROM එකේ කියලා මම නෝට් එකක් දුන්නා ඇතිනවා ඇති දීලා ඇති. ඕනනම් බලන්න පුළුවන් ROM එක කියලා කියන්නේ පරිගණකයේ ක්‍රියාත්මකයට අවශ්‍ය කරන මූලික උපදෙස් සහිත වැඩසටහන් සියල්ල මේකේ තමයි තියෙන්නේ. එහෙනම් අපි අරගත්තොත් එහෙම ROM එකේ මොනවද මේ තියෙන වැඩසටහන්? මම එකක් දෙකක් කියන්නම් ROM එකේ තියෙන මේ වැඩසටහන්. එකක් තමයි ROM එකේ තියෙනවා පළවෙනි එක තමයි මේකේ තියෙනවා diagnostic routing කියලා software එකක්. මොකද්ද මේකට කියන්නේ? diagnostic routing. right. තව එකක් තියෙනවා bootstrap loader කියලා. ඊළඟට කියන්නේ මොකද්ද? bootstrap loader. bootstrap loader. තව එකක් තියෙනවා BIOS කියලා. අන්න මොනවද පුතා තියෙන්නේ? එකක් diagnostic routing, අනිත් එක bootstrap loader, අනිත් එක මොකද්ද? BIOS. මේ ඔක්කොම mic off කරගන්න. මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? කොහෙද පුතා ස්ථාපනය කරලා තියෙන්නේ? ROM එකේ. එතකොට ROM එකේ තමයි මේ හැම එකක්ම ස්ථාපනය කරලා තියෙන්නේ. මේ ටික ඔක්කොම තියෙන්නේ ROM එකේ. වෙන්න මේවට තමයි කියන්නේ මේවා ස්ථාපනය කරලා තියෙන්නේ తాවකාලිකද ස්ථිරවද? ස්ථිරව. ඔව් ස්ථිරව ගබඩා කරලා තිනේ. ඕවා කාටවත් මකන්න කරන්න බෑ නේද? ඉතින් අන්න ඒවට තමයි අපි කිව්වේ මොනවා කියලාද? මොකක් කියලාද කියන්නේ? firmware
නැත්තම් මොනවද කියන්නේ ස්ථිරාංග firmware නැත්තම් මොනවද කියන්නේ ස්ථිරාංග right එහෙනම් පැහැදිලි පුතාලට නේද මොනවද මේ firmware පරිගණකයේ තුල පරිගණකයේ තුල ස්ථිරව තැන්පත් කරලා තියෙන මෘදුකාංග තමයි අපි කියන්නේ මොනවා කියලාද ස්ථිරාංග කියලා. ඉතින් අපි ඒකත් දාගත්තොත් පරිගණක පද්ධතියේ ස්ථිර ලෙස ගබඩා කර ඇති වැඩසටහන් තමයි ස්ථිරාංග. මම මේ ROM එක තමයි පෙන්ලා තියෙනවට පේනවා ඇති. permanently store කරලා තියෙන දේවල්. කාටවත් මකන්න කරන්න බෑ. පරිගණකේ ක්‍රියාත්මක වෙන්න ඕන කරන මූලික උපදේශ සහිත වැඩසටහන් සියල්ලම මේ ROM එකේ ස්ථිරව ගබඩා කරලා තියෙනවා. නේද? කම්පියුටර් ඔන් කරන්නේ මෙයාගේ. අපි කතා කරලා තියෙනවා මේක. right මේක ලියාගමු අපි ස්ථිරාංග ගැන. හරි ලියාගත්තනේ පුතාලා ඔව් සර් හරි ඊළඟට ඔන්න හොඳ මාතෘකාවක් තියෙනවා අනිත් පිටේ මොකක්ද මාතෘකාව පරිගණකය ක්‍රියාත්මක වූ පසු මෙහෙයුම් පද්ධතිය විවෘත වීම දක්වා ක්‍රියාකාරීත්වයේ පියවර ලියා දක්වන්න පරිගණකයේ ඔන්න වෙච්ච තැන ඉඳලා ඔපරේටින් සිස්ටම් එක ඕපන් වෙන තැන දක්වා තියෙන ක්‍රියාකාරීත්වය ලියන්නලු මොනවද මේ වෙන්නේ කියලා නේද දැන් ඔයාලා ලියුවොත් එහෙම මොනවා ලියයිද කම්පියුටරේ ඔන් කරපු තැන ඉඳලා නේද පරිගණකේ ඔන් කරපු තැන ඉඳලා ඔපරේටින් සිස්ටම් එක ඕපන් වෙන තැන දක්වා ක්‍රියාකාරීත්වය කොහොම වෙයිද පුතා ඔයාලා ස්විච් එක ඔන් කරනවා නේද ඊට පස්සේ මොකද ඔයාලා ලියන්නේ ඔයාලා කිය ටික වෙලාවක් අපි දැන් බලන් ඉන්නවා ස්විච් එක ඔන් කරලා ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මොකක්ද වෙන්නේ කියන්නකෝ ඔයාලා කියන්න බලන්න මොකද වෙන්නේ මොකුත් වෙන්නේ කතා කරන්නේ මයික් එක ඔන් කරලා නේ ටික වෙලා ගියාට පස්සේ ඩෙස්ක්ටොප් එක ප්‍රධාන තිරය විවෘත වෙනවා ප්‍රධාන තිරය විවෘත වුණාට පස්සේ ඉතින් ඔයාලා කැමති වැඩසටහනක් ඕපන් කරගෙන ඒ වැඩසටහනේ කටයුතු කරනවා ඒකට සාමාන්‍යයෙන් ඔයාලා කරන්නේ එතකොට දැන් මෙතනදී අපි දැන් අද කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් පරිගණකයක් විවෘත කරනවට වඩා සාමාන්‍ය විදිහට පරිගණකයක් ඕපන් කරනවට වඩා ඒ විදිහම තමයි ඒකේ අභ්‍යන්තරය මොකද්ද සිද්ධ වෙන්නේ කියන කතන්දරය තමයි කියන්නේ. පුතාලා මං අහනවා ඔයාලගේ කම්පියුටර් එක ඔන් කරපු ගමන් ගෙදර කාමරේ ලයිට් එක දැම්ම වගේ එකපාර ඩෙස්ක්ටොප් එක එනවද? නේ? නෑ. ඒක ඔන් කරපු ගමන් ඩෙස්ක්ටොප් එක පේනවද බේන් කියලා? නෑ. සාමාන්‍යයෙන් ටික වෙලාවක් ගත වෙනවා නේ. ටික වෙලාවක් ගත වුණාට පස්සේ තමයි අපිට ඩෙස්ක්ටොප් එක පේන්නේ. පැහැදිලිද? දැන් ඇයි මේ ටික වෙලාවක් ගත වෙන්නේ? අන්න ඒක තමයි දැන් මේ ඇතුලේ කතා කරන්නේ අපි. ඇයි ටික වෙලාවක් ගත කරන්නේ මේකට? එහෙනම් පරිගණකයේ ඇතුලේ මොනවාරි දෙයක් සිද්ධ වෙනවනේ. නේද? ඇයි මේ බැයිද ලයිට් එකක් ඔන් කරනවා වගේ, ගෙදර ටීවී එක ඔන් කරනවා වගේ ඇයි ඉක්මනින් මේක ඔන් කරගන්න බැරි? රේඩියෝ එක දානකොටත් වැඩ කරනවානේ කතා කරන්න ගන්නවානේ. නේද? පුතා මේකේ ඇතුලේ ලොකු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඉස්සෙල්ලා තුන්වෙනි ප්‍රශ්නේ අපි කතා කරා ෆර්ම්වෙයාර් ගැන කතා කරේ. ඒ ෆර්ම්වෙයාර් ගැන කියද්දී කිව්වා නේද පරිගණකේ RAM එකේ ROM එක තුල ස්ථිරව ගබඩා කරලා තිනවා කියලා වැඩසටහන් තුනක්. මතක නම් ඒ වැඩසටහන් තුන කියන්න මතක නම්. ලියාගත්තේ නෑනේ. මොනවාද? diagnostic routing, bootstrap loader, BIOS. මෙන්න මේ වැඩසටහන් තුනේ කම්පියුටර් එක ඔන් කරපු ගමන්ම පරිගණකේ ක්‍රියාත්මක කරපු ගමන්ම වැඩ කරන්න ගන්නේ පළවෙනි වැඩසටහන. මේ වැඩසටහන් තුනෙන් ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්න ගන්නේ පළවෙනි වැඩසටහන. පළවෙනි වැඩසටහන තමයි මොකද්ද? diagnostic routing. ඔයාලට ස්ක්‍රීන් එක පේනවද පුතා? diagnostic routing. මෙන්න මෙයා වැඩ කරන්න ගන්නේ. running diagnostic routing. diagnostic routing. ඒතර diagnostic routing වැඩ කරලා මොකද කරන්නේ? එයා බලන්නේ
පරිගණකය ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලික උපාංග තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න. ඔන්න වැඩේනේ. ඔන්න වැඩේ. එහෙම නිකන් හිතුමනාපෙට අපි ස්විච් ඔන් කරපුව ගමන් එකපාර ඔන් කරන්න එයා මොකද කරන්නේ? එයාගේ පරිගණකය තුල තියෙන උපාංග සියල්ලම මේ කම්පියුටරේ ඔන් කරන්න පුළුවන් වෙන මට්ටමට තියෙනවද කියලා චෙක් කරලා බලනවා. පරීක්ෂාවට ලක් කරනවා. අපි යෝගට කියනවා power on self test කියලා. power on self test. අපි යෝගට කෙටි කරලා කියනවා post කියලා. මොකක්ද කියන්නේ? post post. post කියන්නේ තැපැල්නේ. මෙතන තැපැල් නෙමෙයි ඈ. මෙතන post කියන්නේ power on self test. දැන් පුතා මේක අපේ ජීවිතේට චූටි පාඩමක්. self test එක නේද? self test කියලා කියන්නේ තමා විසින්ම තමාම පරීක්ෂා කරගන්නවා. නේද? self test එක. දැන් පරිගණකයත් ඒ වැඩේ තමයි කරන්නේ. ස්විච් එක ඔන් කරපුවා. තමම පරීක්ෂා කරනවා තමන්ට මේක ඔන් කරන්න පුළුවන් මට්ටමට මේක තියෙනවද කම්පියුටරේ? සැකසීලා තියෙනවා. අපි තීන්දුව తీරන ගන්නකොට සමහර අවස්ථාවල ජීවිතේ මේ පරිගණකයෙන් ඉගෙන ගන්න කරුණු කාරණාත් අපිට තියෙනවා නේද? self test එකක් කරන්න ඕනේ හරින වැඩක් කරන්න කලින්. දැන් අපි ගුවන් යානයකේ මුඩ දාන්න කලින් නේද? මොකද කරන්නේ? එකපාරම ඊයනවත් ඔබතනින් නේද? අද පටන් ගමු කියලා එකපාර ස්ටාර්ට් කරන් යනවද? ගමන නේද? පැය දෙකක් තුනක් මොකද කරන්නේ කලින් ගුවන් ගමනකට කලින්? මොකද පුතා කරන්නේ? self test එකක් කරනවා. දෝෂ බලනවා. දෝෂ බලනවා හැම එකක්ම චෙක් කරනවා. නේද? හැම එකක්ම චෙක් කරනවා. චෙක් කරලා තමයි උඩට යවන්නේ. පියාසර කරන්න පටන් ගන්න. ඉතින් බලන්නකෝ දැන් සාමාන්‍ය ඩ්‍රයිවර් කෙනෙක් වුණත් ගෙදරක වාහනයක් ගන්න කලින් අපේ ගෙදරක අම්මලා තාත්තලා වාහනයක් ගන්න කලින් වුණත් නේද? පොඩ්ඩක් වාහනේ වටේ පොඩ්ඩක් කරකිලා රෝදවල හුලන් තියනවද වතුර තියනවද නේද? ඒ හැම එකක්ම බලලා තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වගේ තමයි පරිගණකයක්. එයා අපි ස්විච් එක ඔන් කරාට එයා මොකද කරන්නේ? ඔන් කරපු ගමන් තමන්ව පරීක්ෂා කරනවා self test එකක් කරනවා. මොකද්ද? මේ ඕන කරන උපාංග හරියාකාරව තියෙනවද කියලා. අපි ඔක කියන power on self test. එතකොට power on self test එක කරන්නේ මොන firmware එකෙන්ද පුතා? මේ power on self test එක කරන firmware එක මොකද්ද? මොකද්ද මේ firmware එක? මොකද්ද? කියන්න. boot ROM එක දැන් මම මේ රවුනුත් කරානේ වෙන එකක් කියන්නේ. මොකද්ද firmware එක? diagnostic routing diagnostic routing. diagnostic routing. ඒකෙන් තමයි මේ firmware එක මේ අපේ self test එක කරන්නේ. ඉතින් මේ post එක කරන්නේ diagnostic routing විසින්. දැන් ඔයාලට පේනවා ඇති මේ switch එක මම රූප සටහනක් දාලා තියෙනවා. switch එක on කරපු ගමන් මොකද වෙන්නේ? ඔන්න මම switch එක on කරා. CPU එක ක්‍රියාත්මක වෙනවා, ROM එක ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම RAM එක ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මේ වෙන්නේ? මේද? පරිගණකයේ ක්‍රියාත්මකට අවශ්‍ය මූලික උපාංග පරීක්ෂා කරනවා. පරිගණක අභ්‍යන්තරයේ මේ වැඩේ වෙනකොට අපිට පේන්නේ මොනවද? නේද? එකක් බලන්න බෑනේ. පරිගණක ඇතුලේ මේ වැඩේ වෙනවා. දැන් මේක මේ වෙනවා කියලා මේ පැය ගණන් විනාඩි ගණන් වෙන්නේ නැහැනේ. තප්පර කීපයක් නේද පුතා වෙන්නේ? කම්පියුටරේ තප්පර කීපයක් නේ මේ වැඩේ වෙන්නේ. මහ ලොකු වෙලාවක් වෙන්නේ නැහැ. එහෙම වෙනකොට අපිට මොනවද පේන්නේ පුතා? මේවා එකක් පේනවා. මෙන්න මේවා එකක් පේනවා නේද අපිට? පේනවද ස්ක්‍රීන් එක? එයා hard disk එක check කරනවා පේනවද මේ master disk slave disk මොකක්ද දාලා තියෙන්නේ කියලා බලනවා නේද? PCI device listening කියලා වැටෙනවා. primary master disk සමහර ඒවා capability disabled කියලා මේ එක එකව වැටෙන්නේ එයා check කරනවා. කම්පියුටර් on කරපු ගමන් වලට මේ වගේ ස්ක්‍රීන් එකක් දකින්නද දැකලා නැද්ද ඔයාලා? දැකලා තියෙනව නේද? කම්පියුටර් on කරපු ගමන් මේ වගේ ස්ක්‍රීන් එකක්. ඒ කියන්නේ පුතේ diagnostic routing වැඩ කරනවා. diagnostic routing වැඩ කරනවා. හරිද? එහෙනම් අපි මේක නෝට් එකක් හැටියට ලියාගමුද 6 වෙනි ප්‍රශ්නේ හැටියට අපෙන් අහනවානේ පරිගණකයේ ක්‍රියාත්මක කරන මෙහි පද විවෘත වීම දක්වා ක්‍රියාකාරීත්වයේ පියවරවල් ලියන්න කියලා. එහෙනම් පළවෙනි එක අංක 1 දාලා ලියන්න මෙන්න මේ මම කියන එක. අංක 1 දාලා ලියන්න මම මේ කියන එක. හරිද? සුදානන්ද හරිද? හරි. කැඩි හරි. මෙන්න මේව ලියන්න. පළවෙනි එක.
අර කම්පියුටර් එකෙන් මම දන්නේ බලන්න පොඩ්ඩක් ගිහලා පුතේ ඕනේ YouTube එකත් බලනවා දන්නේ කියලා බලන්න හරිද පුතා දැන් කොහමද හරි අපි නම් පළවෙනි එකේ 6 වෙනි එකේ ලියාගමු 6 වෙනි ප්‍රශ්නේ අංක 1 දාලා 6 වෙනි එක දාලා ලියා ගන්න අපි මේ post එක power on self test එක වැඩ කරන කියන එක. මෙන්න මේක ලියා ගන්න. පරිගණකයේ ස්විච් එක on කළ පසු ලියන්නකෝ මම කියන එක පරිගණකයේ ස්විච් එක on කළ පසු පරිගණකයේ ස්විච් එක on කළ පසු හරි මොකද වෙන්නේ පරිගණකයේ ස්විච් එක on කළ පසු ලිවද ඔව් සර් ස්විච් එක on කළ පසු ROM එකෙහි ස්ථාපනය කර ඇති ROM එකෙහි ස්ථාපනය කර ඇති මීඩියම් එකත් මෙහෙම ලියා ගන්න වෙනසක් කරන්න එපා ROM එකෙහි ස්ථාපනය කර ඇති ROM එකෙහි ස්ථාපනය කර ඇති මොකද පුතා නම මේකේ අපි කියන්නේ diagnostic routing ROM එකෙහි ස්ථාපනය කර ඇති diagnostic routing ROM එකෙහි ස්ථාපනය කර ඇති diagnostic routing ස්ථිරාංගයේ ක්‍රියාත්මක වී diagnostic routing නම් ස්ථිරාංගයේ ක්‍රියාත්මක වී diagnostic routing නම් ස්ථිරාංගයේ ක්‍රියාත්මක වී පරිගණකය ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලික උපාංග පිළිබඳ පරිගණකයේ ක්‍රියාත්මකට අවශ්‍ය මූලික උපාංග පිළිබඳ පරීක්ෂාවට ලක් කරයි. පරිගණකයේ ස්විච් on කළ පසු ROM චිපයේ ඇති diagnostic routing ක්‍රියාත්මක වී පරිගණකයේ ක්‍රියාත්මකයට අවශ්‍ය මූලික උපාංග පිළිබඳ පරීක්ෂාවට ලක් කරයි. මූලික උපාංග පරීක්ෂාවට ලක් කරයි. මූලික උපාංග පරීක්ෂාවට ලක් කරයි. ඒකටම ලියා ගන්න මෙය power on self test ලෙස හඳුන්වයි. මෙය power on self test වරහන් ඇතුලේ දාන්න post කියලා. මෙය ඔක්කොම ඉවත් කරන්න. මෙය post නැත්නම් power on self test ලෙස හඳුන්වයි. මෙය post නැත්නම් power on self test ලෙස හඳුන්වයි. ලියලියද පුතාලා? හරිද? ඔව් සර් right හරි සර්. හරි. එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් power on self test එක වැඩ කරාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න එතනින් එහාට නතර වෙන්නේ මේ තප්පර කීපයක් තුල තමයි මේ ඔක්කොම වෙන්නේ. මේ පැය ගණන් ගන්න නැහැ මේකට විනාඩි ගණන් ගන්න නැහැ. තප්පර කීපයක් ඇතුළත මේක වෙන්නේ. සමහරවිට විනාඩි කීපයක් යන අවස්ථා තියෙනවා කම්පියුටර් ස්ලෝ වෙනකොට. නැත්තම් තප්පර කීපයක් තුල මේ වැඩේ වෙනවා. මොන පුතා ඊළඟට මොකද දැනට වෙන්නේ? අපි ඊළඟට කියනවා මේ පරිගණකය බූට් වෙනවා එකක්. මොකද්ද මේ බූට් වෙනවා කියලා කියන්නේ? power on self test එක කරලා ඊළඟට කරන්නේ බූට් එක. නේද? බූට් කියලා කිව්වහම මේ වෙන අදහස්
එන්න පුළුවන් ළමයින්ට. ඒක ඔයාලගේ තියෙන අදහස් නෙමෙයි ඈ. මේ බූට් කියන්නේ වෙන බූට් එකක්. නේද? පරිගණකයේ බූට් වෙනවා කියලා කියනවා. නේද? කතාවට කියන්නේ තමයි බූට් කනවා කියලා. එහෙම නෙමෙයි. මේ බූට් වෙනවා. එතකොට පරිගණකයේ බූට් වෙනවා කියලා කියන්නේ මොකක්ද මේ කියලා අහන්න. ඊට පස්සේ පුතා අපේ අර පෝස්ට් එක ඉවරනාට පස්සේ power on self test එක ඉවරනාට පස්සේ ඔයාලට පේන ස්ක්‍රීන් එක මොන වගේද? ඔයාලට මේ වගේ ස්ක්‍රීන් එකක් නේද පේන්නේ ඊළඟට? මෙහෙම එකක් නේද පේන්නේ? Windows open එකක්. ඔව්ද නැද්ද කියන්නකෝ? ඔව් සර්. ඔව් සර්. 10 එකක් open නේද මේ වගේ? 10 හරි 8.1 හරි මේ වගේනේ. මෙන්න මේ වෙලාවේ අපිට පේන්නේ මොනවද? මේ ඇත්තටම මේ අපිට පේන දේනේ. මේ අපිට පේන දේ. ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඇතුලේ පුතා සිද්ධ වෙන්නේ hard disk එකේ තියෙනවා operating system file. නේද? hard disk එකේ තියෙනවා මෙහෙයුම් පද්ධති ගොනු. මේ hard disk එකේ තියෙන මේ මෙහෙයුම් පද්ධති ගොනු එහෙම නැත්නම් operating system files ටික කොහාටද load කරන්නේ? කොහාටද load කරන්නේ? RAM එකට. සම්භාවී මතකයට తాවකාලිකව load කරනවා. hard disk එකෙන් RAM එකට load කරනවා. hard disk එකෙන් RAM එකට load කර තියෙන වෙලාවේ අපිට ඉතින් ඒක පෙන්වන්න එයා ඒ වැඩේ කරන ඉවරනකම් අපිට ඉතින් මොකුත් මේ බලන්නත් තියෙන්න බෑ නේද? මොකද කරන්නේ? අපිට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක ඩිස්ප්ලේ එකක් පොඩි ඇනිමේෂන් එකක් පෙන්නගෙන ඉන්නවා. ඉතින් අපි ඕක දිහා බලන් ඉන්නවා. නේද? ඒකනේ වෙන්නේ. ඉතින් ඇතුලේ මොකද්ද වෙන්නේ? hard disk එකේ operating system file RAM එකට load කරන වෙලාවේ අපිට පේන්නේ මේක. ඇතුලේ වෙන්නේ වෙන වැඩක්. අපි ඇතුලේ වෙන වැඩේට මොකක්ද කියන්නේ? පරිගණකේ මොනවා වෙනවා කියලාද කියන්නේ? boot වෙනවා. boot වෙනවා. boot වෙනවා. එතකොට පුතා පරිගණකයේ boot වෙන්නේ මොන firmware එක පාවිච්චි කරලාද? කොයි firmware එකෙන්ද පරිගණකයේ boot වීමේ වැඩේ කරන්නේ? bootstrap loader. bootstrap loader කියන firmware එක පාවිච්චි කරලා තමයි පරිගණකයේ boot වෙන්නේ. එහෙනම් boot වෙනකොට මොකද වෙන්නේ? hard disk එකේ operating system file RAM එකට load කරනවා. පුතා RAM එකට load කරලා ඔන්න කම්පියුටරේ ටික වෙලාවක් වැඩ කර යනකොට හදිසියෙම light ගියොත් මොනවා වෙයිද? අපි RAM එක ගැන ඉගෙනගෙන තියෙනවා. හදිසියෙම light ගියොත් මොනවා වෙයිද? current එක ගියොත්. තේරම් මැකිලා යනවා. මොකේද මැකිලා යන්නේ? RAM එකේ තියෙන ඔක්කොම clear වෙනවා මැකෙනවා. ඒ මැකෙන නිසා නේද පුතා ආයෙ හපව් light ආවට පස්සේ අපිට desktop එක පේන්නේ නැත්තේ? නේද? ඒක ඔක්කොම RAM එකේ current එක ගියාට පස්සේ තිබ්බනම් ආයෙ current එක ආපු වෙලාවේ desktop එක පේන්නේ නැහැ. නේද? එහෙනම් අපි දන්නවා hard disk එකෙන් RAM එකට ඔක්කොම file load වුණාට පස්සේ තමයි අපිට දැర్శණය වෙන්නේ අපේ පරිගණකය මොකද්ද? desktop එක. අර මේ ප්‍රධාන මෙනුව ප්‍රධාන ස්ක්‍රීන් එක අපිට දැర్శණය වෙන්නේ මේ ඔක්කොම වැඩේ සිද්ධ වුණාට පස්සේ. ඉතින් හදිසියවත් ලයිට් ගියොත් මේ RAM එකේ තියෙන ඔක්කොම මැකිලා යන හේතුව නිසා තමයි අපිට ඊළඟ සැරේ ලයිට් එනකොට ආයෙ හපවු මෙයා මුලින් ඉඳලා වැඩ කරනවා. ආයෙ මුලින් ඉඳලා ඩයග්නොස්ටික් රවුටින් වැඩ කරලා සෙල්ෆ් පෝස්ට් එක වැඩ කරලා ආයෙ හපව බූට් එක වැඩ කරනවා. bootstrap loader. නේද? මුලින් පෝස්ට් වෙලා පස්සේ බූට් වෙනවා. එතකොට තමයි අපිට ඩෙස්ක්ටොප් එක පේන්නේ. එනකොට පරිගණකයේ ස්විච් එක ඔන් කරපු ගමන් කාර්යයන් දෙකක් වෙනවා. මොකද්ද පළවෙනි කාර්යය? පෝස්ට්. දෙවෙනි කාර්යය මොකක්ද දෙවෙනි කාර්යය? boot. boot වෙලා පස්සේ boot වෙලා තමයි අපිට boot වෙනවා. දැర్శණය වෙන්නේ. එහෙනම් අපි අර 6 වෙනි ප්‍රශ්නේ ඊළඟ තරුව දාලා ලියාගමු මෙන්න මේක. මෙන්න මෙහෙම ලියාගමු ඊළඟ තරුව දාලා. ඉන්පසු කියලා ලියන්න. ඉන්පසු දෘඩ තැටියේ ඉංග්‍රීසියෙන් කියන්නේ hard disk එක. ඉන්පසු දෘඩ තැටියේ නැත්නම් hard disk එකේ ඇති ඉන්පසු දෘඩ තැටියේ hard disk එකේ ඇති මෙහෙයුම් පද්ධති ගොනු මොනවද කියන්නේ වඩ? මෙහෙයුම් පද්ධති ගොනුවට MBR කියලාත් කියනවා. මොනවද කියන්නේ? MBR. MBR කියන්නේ පාළේ ආදින master boot record නේද? master boot records. කොහෙද මේ master boot records තියෙන්නේ? hard disk එකේ. MBR.
hard disk එකේ මෙහෙයුම් පද්ධති ගොනු සසම්භාවී මතකයට ගබඩා කරයි. ඒ කියන්නේ RAM එකට ගබඩා කරනවා. hard disk එකේ මෙහෙයුම් පද්ධති ගොනු සසම්භාවී මතකයට ගබඩා කරයි. hard disk එකේ මෙහෙයුම් පද්ධති ගොනු සසම්භාවී මතකයට ගබඩා කරයි. මෙය පරිගණකය boot වීම ලෙස හඳුන්වයි. මේ පරිගණකයේ boot වීම ලෙස හඳුන්වයි. හරිද පුතා? නේද? හරි සර්. හරි. හරි සර්. පරිගණකයේ boot වෙනව නේද පුතේ? සමහර ළමයි boot කනවා. මම කියන්නේ නැතුව ඔයාලා කිව්ව කොහමද නේද? හැබැයි ඉතින් boot කන්න වැඩ නොකර හිටියා නම් හරි නේද? අධ්‍යාපනයට මූලික තැන දීලා එතකොට boot කන්න වෙන්නේ නැහැ. හරි ඕකේ. එවනම් අපි ඊළඟට යමු. එහෙනම් post එකයි boot එකයි අමතක වෙනවද? post එකයි boot එකයි අමතක වෙනවද? නෑ නේද? නෑ. එහෙනම් post එක boot එක අමතක වෙන කටිය අත උස්සන්න බලන්න. බලා ගන්න මට. නේද? කවුරුත් නෑනේ. ඒක තමයි. එහෙනම් හොඳයි. අපි එහෙනම් ඊළඟ එකට යනවා. එහෙනම් ඔයාලා දන්නවා 6 වෙනි ප්‍රශ්නේ පරිගණකයේ ස්විච් එක ඔන් කරපු ගමන් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි boot එක වැඩ කරනකොට ඉතින් කොහොමද වැඩ කරන්නේ? නේද? මේ පේනවාද මම පොඩි ඇනිමේෂන් එකක් වුණා දාලා දෙන්නේ. hard disk එකේ තියෙන operating system files RAM එකට load කරනවා. මේ වෙලාවේ වැඩ කරන්නේ bootstrap loader. පැහැදිලි නේද? ඉස්සලා එකේ post වැඩ කරලා පස්සේ boot වැඩ කරනවා. මම තේරෙනවා. හරි. අපි එහෙනම් ඊළඟ එකට එනවා. 7 වෙනි ප්‍රශ්නේ මම කියන්න දෙයක්වත් නැහැ. ඔයාලට කියන්න පුළුවන්. මොකක්ද අහන්නේ පුතා? පරිගණකයේ boot වීම යනු කුමක්ද? What is computer boot? මොකක්ද පුතා? අපි අර ඉස්සෙල්ලා කියපු එකම තමයි. පරිගණකයේ දෘඩ තැටියේ තැම්පත් වී ඇති මෙහෙයුම් පද්ධති ගොනු සසම්භාවී ප්‍රවේශ මතකයට ගබඩා වීම. ඒකම තමයි ලියන්නේ. පරිගණකයේ දෘඩ තැටියේ මෙහෙයුම් පද්ධති ගොනු සසම්භාවී ප්‍රවේශ මතකයට ගබඩා වීම නැත්නම් boot වීම තමයි අපි boot වීම කියලා හඳුන්වන්නේ. මේක ලියා ගන්න. හරිද? හරි සර්. right. අපි කලින් කතා කරා නේද පද්ධති මෘදුකාංග ගැන. දැන් මට ඔයාලා මතකෙන් කියන්නේ මොනවද පද්ධති මෘදුකාංග කියන්නේ කියලා. කියන්න බලන්න පද්ධති මෘදුකාංග කියන්නේ මොනවද කියලා. මොනවද system software කියලා කිව්වේ? කියන්න බලන්න. මොනවද system software කියලා කිව්වේ? කො මම වෙන්නේද? කවුරු හරි කියයි කියලා කියනවද? පද්ධතියේ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන මෘදුකාංග. පරිගණක පද්ධතියේ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන මෘදුකාංග තමයි පද්ධති මෘදුකාංග කියලා කිව්වේ. බොහොම හොඳයි.
එතකොට මේකට උදාහරණ ටිකක් තමයි මේ අහන්නේ 8 වෙනි ප්‍රශ්නේ. පාත්‍ය මෘදුකාංග සඳහා උදාහරණ 3ක් ලියන්න කියලා කියනවා. මම 3ක් නෙමෙයි 4ක්ම දෙන්නම්. ඔයාලගේ පොතේ නම් තියෙන්නේ 3යි කියලා. නේද? මම දෙන්නම් 4ක්ම. නේද? එතකොට අපේ පරිගණකය ගත්තාම පරිගණකයේ මෙහෙයුම් පද්ධති ඇතුළු තවත් තියෙනවා පද්‍ය මෘදුකාංග ගණනාවක් නේද? එන්නේ ටික තමයි ඔයාලට මේ පේන්නේ. පද්‍ය මෘදුකාංග එකක් තමයි මෙහෙයුම් පද්ධති. අනිත් එක උපයෝගිතා මෘදුකාංග. අනිත් එක භාෂා පරිවර්තක. අනිත් එක උපාංග 10ක. මේ ඔක්කොම අයත් වන්නේ මොන මෘදුකාංග ගණයටද? පද්ධති මෘදුකාංග ගණයට. මොනවා ගැන අපි ඔක්කොම කතා කරන මොනවද මෙහෙයුම් පද්ධති, මොනවද උපයෝගිතා මෘදුකාංග, මොනවද භාෂා පරිවර්තක, මොනවද උපාංග 10ක කියලා. එහෙනම් පුතා මේකේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට ලියන්න උදාහරණ 3ක් ඉල්ලන්නේ 4ම ලියන්න. මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක සහ උපාංග 10. පුතාලා ඔක ඉංග්‍රීසියෙන්ුත් ලියා ගන්න, සිංහල මීඩියම් අයත් ඉංග්‍රීසි එක ලියා ගන්න. හරි පුතාලා ලියලා ඉවරද? ලියාගත්තා නේද? right. නෑ තව නැද්ද? ඉක්මන් කරන්න. 9 වෙනි ප්‍රශ්නෙට අපි යන්නේ ඊගාවට. මේක උපාංග 10ක කියන එක device drivers කියලා මාරු කරගන්න එක දාන්න. device drivers. හරිනේ පුතාලා? ඉවරයි නේ වෙලාව ඇති ඈ. හරි. අපේ 9 වෙනි ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ පොඩ්ඩක් කියන්න බලන්න. මේ ඔයාලට මේ කැමති කට්ටිය මේ කැමරා ඔන් කරගන්න පුතේ. කැමරා ඔන් කරගන්න පුළුවන් අය ඉන්නවා නම් ඈ. ඔයාලා ඉන්නවද නැද්ද කියලා මට හොයන්නත් බෑ සමහරලාට. වැඩ කරන්නේ කොච්චරද කොතනද ඉවර කරලා තියෙන්නේ. ඔව් කැමරා ඔන් කරගන්න පුළුවන් අය. ඒ කැමරා හයි කරලා තියෙන අය නැති අය නම් ඕනේ. තියෙන අය ඔන් කරගන්න ගැටලුවක් නැහැ. හරි. මොකක්ද අහන්නේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අහන පුතේ. මොකද්ද මේ ඔපරේටින් සිස්ටම් එකක් කියලා කියන්නේ? මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? දැන් අපි දන්න ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති ගණනාවක් මාලා කතා කරලා ඇති. දැන් මම නිකන් ඔයාලෙන් අහන්නම්කෝ මේ මොනවද ඔයාලා දන්න මෙහෙයුම් පද්ධති? පුතාලා අහලා ඇතිනේ විවිධ මෙහෙයුම් පද්ධති ගැන.
මොනවද අපි අහලා තියෙන මෙහෙයුම් පද්ධති කියන්නකෝ මට එකක් දෙකක් අහගන්නත් එක්ක කම්මැලිව ඉන්නකොට කතා කරන්න නැති වුණාම. Windows 7. Windows 7 තව Windows 10. Linux Ubuntu Mac OS එක කොච්චර නම් තියෙනවද Mac නෙමෙයි ඈ Mac OS එක. මේ වගේ මෙහෙයුම් පද්ධති ගණනාවක් අපි පාවිච්චි කරනවා. ඉතින් මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. එහෙනම් පුතේ මම මේක අපිට ඕන විදිහකට මේක කියන්න පුළුවන්. මම ඔයාලට මෙහෙමත් පැහැදිලි කරන්නම් ඕනනම් මේක ලියලා දෙන්නම් ප්‍රසන්ටේෂන් එකකුත් පෙන්නන්නම් නේද? අපි මෙහෙම හිතමුකෝ දැන් සරලව ඔයාලගේ අපි තුමු ඔයාලා ලස්සන හොඳ කම්පියුටරයක් ඔයාලට හම්බුණා තෑගි හැටියට ඈ ලක්ෂ එකමාරක් විතර වටින හොඳ පරිගණකයක් හොඳ කම්පියුටර් එකක් හම්බුණා වෙන ලැප්ටොප් එකක් ඔන්න ලැප්ටොප් එක හම්බුණා දැන් ඉතින් ගෙදර ගෙනල්ලා අන්පැක් කරලා නේද බලනවා මේක ඔන් කරලා කොහොමද කියලා ලැප් එක නේද ලැප්ටොප් එක ඔන් කරලා බලනවා අපි නේද අපි ඉඳගෙන ඔන් කරලා බලනවා ලැප් එක කොහොමද මේක කියලා නේද දැන් මොකද වෙන්නේ කම්පියුටර් එක ඔන් කරාට පස්සේ පොඩි බෑක් ලයිට් එකක් පත් වුණා ඊට පස්සේ මොකුත් නැහැ අය කිසි දෙයක් පේන්නේ නැහැ ආයෙත් බැලුවා ටිකක් බයත් වුණා නේද ලොකු ගාණක් ගෙද්දිලාගෙන ආවේ නේද ආයෙ ස්විච් එක ඔන් කරා ආයෙත් ටිකක් සුදු පාට ලයිට් එකක් පත් වුණා වෙන කිසි දෙයක් නැහැ ආයෙත් ඔෆ් වෙලා ගියා දැන් තව ටිකක් ඔන්න තැති ගැම්ම බය වුණා නේ ටිකක් ආයෙත් ඔන් කරලා බැලුවා තව ඕනම් පැය දෙක තුනක් තියලා ආයෙ ඔන් කරා ඒත් නැහැ ඊට පස්සේ පැත්තකටම තිබ්බා ආයෙ තව හවස් වෙලා ආයෙ ඔන් කරා ඒත් නැහැ පහුවදා උදේම නැගිටලා ආයෙත් ඔන් කරා ඒත් එහෙමයි දැන් පුතා අපිට මේ හાર્ඩ්වෙයාර් එක නැත්තම් මේ දෘඩාංගයක් නෙමෙයි මේකට මොකද්ද මේ ලැප් එක කියලා කියන්නේ මේ දෘඩාංගය මේක මොකද්ද දෘඩාංගයක් නැත්තම් අපි කියන මේ හાર્ඩ්වෙයාර් කොටස මේ හાર્ඩ්වෙයාර් එක නැත්තම් මේ දෘඩාංගය ඔයගල අනිත් පැත්තට ස්ක්‍රීන් එක පේන්නේ ඔයාලට නෑ සර්. පේනවනේ හරියට පේනවනේ ඔව් මේ දෘඩාංගය මේ හાર્ඩ්වෙයාර් එක අපිට වැඩක් ගන්න පුළුවන්ද මේකේ වැඩක් ගන්න පුළුවන්ද මේකේ දැන් මේකෙන් දැන් මේක ඔන් කරපුවාම ඔන්න එන්නේ නැහැ කම්පියුටර් එක ඔන් කරාට ඔන්න එන්නේ නැහැ දැන් මේ හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකෙන් වැඩක් නැහැ දැන් ටික දවසක් ඔන්න වැඩ ඔන් කරා ඔන්න එන්නේ නැහැ ඊට පස්සේ අතහැරලා දාන්න මේ ඉන්නේ යූසර් කියන්නේ කවුද පුතේ පාවිච්චි කරන්න. භාවිතා කරන පරිශීලකයා එහෙනම් මේ යූසර් දැන් යූසර්ට hardware device එක open වුනේ නැත්නම් යූසර්ට සතුටුයිද දුකයිද දුකයි එක තරහයි ඔව් වැඩක් නැහැ ඔන් කරා ඔන්නේ නැහැ දැන් පුතා සතියක් විතර ගිහලා ආයෙ පොඩ්ඩක් අම්මාම ගෙනත් දුන්නු කම්පියුටර් එක කියලා ආයෙ ඔන් කරා ආයෙත් වැඩ කරන්නේ නැහැ මේකේ ලයිට් එකක් පත් වෙනා එච්චරයි ඇත්තට පුතා මොකද්ද මේ වෙලා තියෙන්නේ මේකේ මොනවද නැත්තේ මෙහෙයුම් පද්ධතියක් මේක තුල මෙහෙයුම් පද්ධතියක් ඔපරේටින් සිස්ටම් එකක් ස්ථාපනය කරලා නැහැ OS එකක් නැහැ එක්ක තියෙන එක ඩැමේජ් වෙලා කරප්ටඩ් වෙලා වැඩ කරන්නේ එහෙනම් පුතා යූසර් සහ හાર્ඩ්වෙයාර් අතර නේද පරිගණකයේ භාවිතා කරන්න අතර තිබ්බ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දැන් තියෙනවද නැද්ද නෑ. යූසර් සහ හાર્ඩ්වෙයාර් අතර සම්බන්ධතාවය නැහැ එහෙනම් අපි හිතමු මෙයා ඔන් කරද්දී අර වගේ වැඩක් වුන්නේ නැහැ නේද මෙයා ඔන් කරද්දී හොඳට කම්පියුටර් එක ඔන් වුණා නේද ලස්සන ස්ක්‍රීන් එකක් ආවා නේද ඩෙස්ක්ටොප් එකක් ආවා දැන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ෂෝක් නියමයි එහෙනම් මොකද උනේ යූසර් සහ හાર્ඩ්වෙයාර් අතර සම්බන්ධතාවය ඇති කරේ කවුද ඔපරේටින් සිස්ටම් එක එහෙනම් මේ ලස්සනට Windows කියලා ඇවිල්ලා නේද ලස්සනට මේ කම්පියුටර් එක ඔන් වුණාට පස්සේ තවත් මෙයා දුකෙන් දින්නේ නෑ සතුටි දැන් සතුටුයි නේද එහෙනම් පුතා මේ ඔපරේටින් සිස්ටම් එක කරපු වැඩේ මොකද්ද මේ OS එක කරපු වැඩේ මොකද්ද පරිශීලකයා සහ දෘඩාංග අතර මොකද්ද සම්බන්ධතාවය ඇති කරා මොකද්ද පුතා කරේ පරිශීලකයා සහ දෘඩාංග අතර
සම්බන්ධතාවය ඇති කරා. එහෙනම් අපි ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මෙහෙම අර්ථ දැක්වුවොත් හරිය නේද? පරිගණක දෘඩාංග සහ පරිශීලකයා අතර අන්තර් සම්බන්ධතාවයේ ඇති කරන මෘදුකාංගයේ ඔපරේටින් සිස්ටම් එක කියලා කියන්න පුළුවන් නේද ඔන්න? නේද පුතා? පරිගණක පුළුවන්. පරිශීලකයා සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන්නේ OS එක. එහෙම කියයි. ඉතින් තවදුරටත් ලස්සනට කිව්වොත් මේක තමයි කම්පියුටරේ තියෙන ප්‍රධාන මෘදුකාංගය. පිළිගන්නවද ඔයාලා ඒක? Windows නේ ඔපරේටින් සිස්ටම් එක නේද? කම්පියුටරේ තියෙන ප්‍රධානම software එක. යූස් කරන්න බෑ. එහෙනම් අපි මෙහෙම කියමු. පරිගණක දෘඩාංග සහ පරිශීලකයා අතර සම්බන්ධතාවය ඇති කරන පරිගණකය තුල ස්ථාපනය කරලා තියෙන මොකද්ද? ප්‍රධානම පද්ධති මෘදුකාංගය. පරිගණක තුල ස්ථාපනය කරලා තියෙන ප්‍රධානම පද්ධති මෘදුකාංගය තමයි එන මොකද්ද කියන්නේ අපි මෙහෙයුම් පද්ධතිය කියලා. එහෙනම් අපි මෙහෙම කියමු. මේ තියෙන බලන්න. යූසර් ඉන්නවා පරිශීලකයා පල්ලෙහා දෘඩාංග ඉන්නවා. මෙහෙයුම් පද්ධතියෙන් තමයි මේ දෙන්න අතර සම්බන්ධතාවය ඇති කරන්නේ. නේද? ඉතින් අපි මෙහෙම කියමු. මොකද්ද? පරිගණකයේ භාවිතා කරන්නා සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන පරිගණකයේ ස්ථාපිත ප්‍රධානම පද්ධති මෘදුකාංගයේ මෙහෙයුම් පද්ධතිය ලෙස ඇතිවෙන්නේ. තේරුණා පුතාලට මේක? තේරුණා නේ? right. එහෙනම් ලියාගමු. හරියට පුතාලා? හරි සර්. right. මොකද අපි ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. දැන් අපි අර එක එක ඒවා කියවනේ මේ පද්ධති මෘදුකාංග ගැන කතා කරන්නේ. ඒකට පද්ධති මෘදුකාංග වල පළවෙනි එක තමයි මෙහෙයුම් පද්ධතිය. එතකොට දැන් අහුව මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් පුතා පද්ධති මෘදුකාංග වල ඊළඟ එක මොකක්ද? මොකද්ද පද්ධති මෘදුකාංග වල ඊළඟ එක? කියන්නකෝ. ඉක්මනින්. ප්‍රයෝගිතා මෘදුකාංග වලට කියන අපි ඉංග්‍රීසියෙන් යුටිලිටි software කියලා. යුටිලිටි software. දැන් ඔයාලගේ කම්පියුටර් එකේ වෛරස් ගාඩ් එකක් තියනවද? ඔව් සර්. වෛරස් ගාඩ් එකේ මොනවද කරන්නේ? ඔයාලගේ වැඩ කරනවද? එහෙම නැත්නම් පද්ධතියේ වැඩ කරනවද? පරිගණක. පද්ධතියට. පරිගණක පද්ධතිය කරන්නේ. පරිගණක පද්ධතියේ වැඩ කරන්නේ වෛරස් ගාඩ් එක පරිගණක පද්ධතියේ වැඩක් කරනවා නම් උතර වෛරස් ගාඩ් එක පද්ධති මෘදුකාංගයක්ද යෙදු මෘදුකාංගයක්ද? මෘදුකාංගය මේ වෛරස් ගාඩ් එක පද්ධති මෘදුකාංගයක් නම් ඒ පද්ධති මෘදුකාංග අතර මෙහෙයුම් පද්ධතියද වෛරස් ගාඩ් එක? මෙහෙයුම් පද්ධතියද? නැහැ. එහෙනම් මොකද්ද? උපයෝගීතා මෘදුකාංගයක් පුතේ. පරිගණක පද්ධතියේ වැඩ කරනවා වගේම පරිගණකේ නඩත්තු කරන්න පාවිච්චි කරන්නේ. පරිගණකේ නඩත්තු කරන්නේ. ඒ කියන්නේ මේකට වෛරස් එන්නේ නැතුව වළක්වා ගන්න. මේ පරිගණකේ නඩත්තු කටයුතු සිද්ධ කරන්න පාවිච්චි කරන මෘදුකාංගයක් හැටියට වෛරස් කාඩ් එක ගන්න පුළුවන්. එහෙනම් වෛරස් කාඩ් එක මොන වගේ මෘදුකාංගයකද පුතේ? පරිගණකේ නඩත්තු කරන ඒවා පාවිච්චි කරනවා. එහෙනම් පරිගණක නඩත්තු කරන භාවිතා කරන මෘදුකාංග වලට අපි කියන්නේ මොනවද? උපයෝගීතා මෘදුකාංග. ඒතර වෛරස් කාඩ් වගේම තවත් ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට ඒවා ගැන වැඩිපුර කතා කරනවා. ඒ නිසා අපි මේක දැනට නෝට් එක විතරක් අපිට අවශ්‍ය නිසා අපි ලියා ගන්න උපයෝගීතා මෘදුකාංග කියලා කියන්නේ මොනවද? පරිගණක පද්ධතියේ
නඩත්තු කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග. යා පරිගණක පද්ධතිය නඩත්තු කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග. හරිද පුතාලා? හරිනේ ලිවනේ? හරි. ඊළඟට අපෙන් අහනවා ප්‍රශ්නයක්. උදාහරණ තුනකුත් ඉල්ලනවා නේද? උදාහරණ තුනක් ඉල්ලනවා. මොනවද අපි ලියන්නේ? උදාහරණ තුනක් ඉල්ලනවා අපි ලියමු. මොනවද උදාහරණ? මේකෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ. Disk clean up. Disk defragment සමහරව අහලත් නැතුව ඇති. Virus guard. Disk formatting. Device drivers. Disk partitioning. තව තියෙනවා ගොඩක් ඒවා. මේ කීපයක් තමයි තියෙන්නේ. ඔයාලා මේ හයෙන් මොකද්ද වැඩිපුරම දන්නේ? virus guard. පොතේ මේ device drivers කියන එක අපි වෙනම අරන් තියෙන නිසා device drivers කියන එක නොලියයි ඉන්නේ. device drivers එක වෙනම අපි වෙනම මාතෘකාවක් විතර අරන් තියෙනවා ඒක. ඒක නිසා අපි ඒක එතනට නොදායි. ඔව් කියන්නද? කියන්න. virus guard දැන් නැතුව ඒකට කම්පියුටර් එකකට පැවැත්මක් නැද්ද? අපෝ අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ virus guard එක නැතයි කියලා. නේද? උපයෝගිතා මෘදුකාංග අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. නඩත්තු කරනවා කියලා කියන්නේ සමහර මේන්ටේන් කරන කාර්යයන් සඳහානේ ඕන වෙන්නේ. virus guard එක නැති වුණොත් virus එයි. virus ආවයි කියලා පැවැත්මක් නැති වෙනවා කියන කතන්දරයක් එන්නේ නැහැ. ඉතින් virus ආවොත් ඉතින් එහාට ඉතින් නඩත්තු කරගන්න බැරි වෙනවා, මේන්ටේන් කරන්න බැරි වෙනවා. virus ඇවිල්ලා corrupted වෙනවා, file damage වෙනවා. ඊට පස්සේ ඉතින් ආය ආපහු OS එකක් ගහන්න වෙනවා. එච්චරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ. virus guard එකක් තිබ්බොත් ඒවා නැති කරලා virus අයින් කරලා ටික කාලයක් අරන් යන්න පුළුවන්. පැවැත්මක් නැති වෙනවා එකක් නැහැ. ඉතින් virus guard එක තිබ්බොත් මෙහෙමයි, නැති වුණොත් මෙහෙමයි කියන එක විතරක් මට කියන්න පුළුවන්. නේද? එහෙමනේ. තව ඉතින් ඔය disk එක සම්බන්ධ වැඩ කටයුතු කරන්න ඒවා තියෙනවා. මේ disk clean up, disk defragment, disk formatting, disk partition මම ඉස්සරහට කතා කරනවා ඒ ටික. නේද? ඒ වගේ දේවල් තියෙනවා ගොඩක් ඉතින්. ඔය හැම එකක්ම තව තියෙනවානේ මොනවද screen servers. ඒව හැමත් මේ උපයෝගිතා මෘදුකාංග පරිගණකය තුල තියෙනවා. ඒ උපයෝගිතා මෘදුකාංග අයිති වෙන්නේ පද්ධති මෘදුකාංග ගණයට. ඒක මතක තියාගන්න. මේ ටික නිකන් උදාහරණ කීපයක් දාගන්න. හරි. හරිද පුතාලා? හරි ඉන්න වෙලාව. right. මන්න ඊළඟට අපි තව එකක් ගැන කතා කරන්න යනවා. මොකක්ද ඊළඟට අපි කතා කරන්නේ? ඊළඟට අපි කතා කරන්නේ මොකද්ද මාතෘකාව තියෙන්නේ? උපාංග දහවක මෘදුකාංග. උපාංග දහවක මෘදුකාංග. මොකද්ද මේ උපාංග දහවක මෘදුකාංග කියලා කියන්නේ? උපාංග දහවක නේද? device drivers. දැන් ඔයාලගේ ගෙදර කම්පියුටර් එකක් තියෙනවද? ගොඩක් අයගේ තියෙනවනේ. printer එකක් තියෙනවද? ඔව් සර්. printer එකක් තියෙනවද? printer එක. ඔව් සර්. සමහර අයගේ printer එකක් තියෙනවා. එතකොට පුතේ අපේ පරිගණකය අපේ තියෙනවා ඔන්න පරිගණකය මෙන්න අපේ කම්පියුටරේ. ඉතින් අපිට print out එහෙම ගන්න ඕන නිසා අපි ඔන්න ගේනවා මොකද්ද? printer එකකුත් ගේනවා. නේද? print out එහෙම ගන්න ඕන නිසා ඔන්න printer එකකුත් ගෙනාවා. මෙන්න කම්පියුටර් එක මෙන්න printer එක. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ printer එක ගෙනල්ලා මොකද කරන්නේ? අර දීලා තියෙන උපදේශ වලට අනුව අපි මොකද කරන්නේ? printer එක plug කරලා නේද? plug කරලා ඔන්න
printer එකට wire එකක් එහෙම සම්බන්ධ කරනවා. data cable එකක් සම්බන්ධ කරනවා. computer එකත් on කරනවා. on කරලා අපි මොනවා හරි type කරනවා. type කරලා print command එක ඔන්න අපි දෙනවා. දැන් මෙතන මේ වැඩ කරන කෙනා දැන් print command එක දෙනවා. දීලා printer එක දිහා බලාගෙන ඉන්නවා. print out එන්නේ නැහැ. මොකද්ද හේතුව? print out ඉතින් දැන් ඔක්කොම plug කරලා තියෙනවා ඒ විදිහටම දාලා තියෙනවා wire එකක් සම්බන්ධ කරලා තියෙනවා print type කරා ඊට පස්සේ printer එකෙන් command එකක් දුන්නා print කරන්න කියලා. ඉතින් මේක දිහා බලන් ඉන්නවා print වෙන්නේ නැහැ. මොකද්ද කාටද කියන්න පුළුවන් හේතුව? මොකද්ද හේතුව? wire වලින් විතරක් සම්බන්ධ වුණාට මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවද පුතා? නැහැ. wire වලින් විතරක් සම්බන්ධ වුණාට මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනැගිලා නැහැ. එහෙනම් මේ wire වලින් විතරක් සම්බන්ධ කරලා හරියන්නේ නැහැ මේ දෙක. මේ printerේ ගන්නකොට printer එකේ පෙට්ටිය ඇතුළෙම දාලා දෙනවා තව මොකද පුතා දෙන්නේ? මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? CD එකක් දාලා දෙනවා. ඒ CD එක පරිගණකයට දාලා ඒකේ තියෙන device driver software එක එහෙම නැත්නම් උපාංග ධාවක software එක පරිගණකයට ස්ථාපනය කරන්න ඕනේ. install කරන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ පුතේ මේ printer එකේ වැඩ කරන ආකාරය මේ printer එකේ වැඩ කරන protocol සියල්ලම තියෙන්නේ මොකේද? CD එකේ. එතකොට ඒ CD එකේ තියෙන ඒ වැඩ කරන ආකාරය පිළිබඳ ඒ තියෙන protocols ඒ තියෙන උපදෙස් computer එකේ කාටද හඳුන්වා දෙන්න ඕන? මේ device drivers එක හරහා computer එකේ තියෙන කාටද? පරිගණකේ කාටද හඳුන්වා දෙන්න ඕන? operating system එකට. operating system එකට. දැන් මේකේ Windows තියෙනවා නම් Windows කියන operating system එකට හඳුන්වා දෙන්න ඕනේ. නේද? අර යාළුවෝ හඳුන්වා දෙන්නේ වැඩ කරන මෙන්න මෙහෙමයි මෙයා වැඩ කරන වාසුනේ අලුතෙන් ගෝලෙක් ගෙනවත් එහෙම කියනවා මෙන්න මෙයා වැඩ කරන්න මෙහෙමයි. මෙයාට මෙන්න මේ වැඩ ටික තමයි මෙයාට කරන්න පුළුවන්. මෙයාට මේ විදිහට තමයි උපදෙස් දෙන්න ඕනේ. එතකොට තමයි මෙයා මෙහෙම වැඩ කරන්නේ. නේද? ඒ හඳුන්වා දීම සිද්ධ කරන්නේ කවුරුන් විසින්ද? device drivers විසින්. එහෙනම් පුතා අපි device drivers කියලා කියන්නේ එතකොට අපි දන්නේ යෙදුම් මෘදුකාංගයක් නෙමෙයි. ඒක පද්ධති මෘදුකාංගයක්. device drivers කියලා කියන්නේ මොකක්ද පුතා? ඒකත් පද්ධති මෘදුකාංගයක්. ඒක පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට තමයි අපි ඒක ස්ථාපනය කරන්න හේතුව මේ printer එක වැඩ කරන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න. තේරුණාද? එයාට හඳුන්වා දෙන්න යා. පැහැදිලිද ඔයාලට මේක? තේරුණාද? ඔව් සර්. right. අපි එනම් මේව ලියමු. මේව ලියමු. පැහැදිලි. right. මොනවද මේ මම ඒකේ සටහනක් දාලා නැහැ මම ඒකේ ස්ක්‍රීන් එක මේ දාලා නැහැ මම මේ කියන එක ලියා ගන්න පුතාලා device driver software ගැන පරිගණකයට printer scanner නේද printer ඒ වගේම scanner යන්ත්‍ර කියන්නේ සුපරීක්ෂණ නේද සුපරීක්ෂණ පරිගණකයට printer scanner වැනි කියන්නේ තව ගොඩක් තියෙනවා ඈ වැනි බාහිර උපාංග පරිගණකයට printer scanner වැනි බාහිර උපාංග පරිගණකයට printer scanner වැනි බාහිර උපාංග සම්බන්ධ කර බාහිර උපාංග සම්බන්ධ කර භාවිතා කිරීමේදී එම උපාංගය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ එම උපාංගය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ එම උපාංගය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපාංගයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ
මෙහෙයුම් පද්ධතියට කියලා දාන්න මෙහෙයුම් පද්ධතියට උපදෙස් ලබා දෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතියට උපදෙස් ලබා දෙන මෘදුකාංග උපාංග 10ක මෘදුකාංග ලෙස හැඳින්වේ. මෙහෙයුම් පද්ධතියට උපදෙස් ලබා දෙන මෘදුකාංග උපාංග 10ක මෘදුකාංග ලෙස හැඳින්වේ. උපාංග 10ක මෘදුකාංග ලෙස හැඳින්වේ. හරිද පුතාලා? හරි සර්. right හරි සර්. හරි එහෙනම් අපි පද්ධති මෘදුකාංග දෙකක් ගැන කතා කරා. එකක් තමයි තුනක් ගැන කතා කරා. එකක් තමයි operating system අනිත් එක utility software නැත්නම් උපයෝගිතා මෘදුකාංග තුන්වෙනි එක උපාංග 10ක නැත්නම් device drivers. දැන් එහෙනම් තව එකක් තියෙනවා අපිට කතා කරන්න. මොකද පුතා ඒ? භාෂා පරිවර්තක. භාෂා පරිවර්තක. දැන් මේ භාෂා පරිවර්තක කියලා කිව්වහම දැන් නම් මගේ පුතාලට මේක තේරෙන්නේ නැති වෙයි. 11 වසරට ගියාට පස්සේ නම් හොඳට තේරෙයි. මම හැබැයි කියලා දෙන්නම් මේක තේරෙන විදිහට ඈ. දැන් මේ පරිගණක භාෂා වර්ග තියෙනවා ගොඩක්. අපි ඉතින් ඔය පරිගණක භාෂා ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. පහළ තලයේ පරිගණක භාෂා සහ ඉහළ තලයේ පරිගණක භාෂා කියලා ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එතකොට මේ පහළ තලයේ පරිගණක භාෂා කියලා කියන්නේ පරිගණකයට හොඳට තේරෙන භාෂාව. 0 1 කියන එක තමයි පරිගණකයට හොඳටම තේරෙන්නේ නේද? 0 1 කියන එක. 1 කියන්නේ විධාරාවක් ගමන් කරා කියන එකත් 0 කියන විධාරාවක් ගමන් කරේ නැහැ කියන එකත් කියන ඔයාලා දන්නවනේ ඉගෙනගෙන තියෙනවනේ නේද? එතකොට මේ පරිගණකයට තේරෙන භාෂාව තමයි 0 and 1 0 සහ 1 කියලා කියන්නේ. ඒතර පරිගණකයට තේරෙන භාෂාවකින් නෙමෙයි අපි දැන් මේ කාලේ වෙනකොට පරිගණකයට අවශ්‍ය මේ මෘදුකාංග ලියන්නේ. තේරෙන භාෂාවක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි do නේද while x equal 1 underscore නේද read line ඔය වගේ ඉංග්‍රීසි භාෂාවේ සරල ඉංග්‍රීසි වචන තමයි මේ පාවිච්චි කරන්නේ කෝඩ් ලියනකොට. මේක අපිට තේරුණාට පරිගණකයට තේරෙනවද? නැහැ. පරිගණකයට තේරෙනවද පුතේ? නැහැ. පරිගණකයට තේරෙන භාෂාවක් බවට මේක පරිවර්තනය කරන්න ඕනේ. මොකද්ද පරිගණකයට තේරෙන භාෂාව? එයා දන්නේ භාෂාව මොකද්ද? 1011100 මතකයිනේ නේද? අපි කෝඩින් සිස්ටම් ගැන එහෙම කතා කරනකොට නේ A අකුර නිරූපණය කරන්න 1.5 1 මතකයිනේ? B අකුර නිරූපණය කරන 1.4 1 නේද? ඒවනේ පරිගණකයේ දන්න භාෂාව. මේ කෝඩ් ලියපුවාම මේ භාෂාවෙන් පරිගණකයට තේරෙනවද? නැහැ. ඉතින් පරිගණකයට තේරෙන්නේ නැතුව මේ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා අපි භාවිතා කරනවා මොනවද? පරිවර්තක මෘදුකාංග. පරිවර්තක මෘදුකාංග. එහෙම නැත්නම් අපි කියනවා translating software. ඉතින් අන්න ඒක තමයි අපි දැන් කතා කරන්නේ භාෂා පරිවර්තක මෘදුකාංග. මොනවද මේ භාෂා පරිවර්තක නේද? මම අර ඉස්සෙල්ලා ලියුවා වගේ high level language එකක් ලියලා තියෙන භාෂාව. මේ hello students read line මේ තමයි අපි ලියන කෝඩ් එක. ඉතින් මේක පරිගණකයේ දන්නේ නැහැ. එයා දන්නේ මොන භාෂාවද? ඉංග්‍රීසියෙන් කිව්වොත් මොන භාෂාවද? යන්ත්‍ර භාෂාව. සිංහලෙන් කිව්වොත් machine language. නේද? ඉංග්‍රීසියෙන් කිව්වොත් machine language. සිංහලෙන් කිව්වොත් යන්ත්‍ර භාෂාව. එයා දන්නේ යන්ත්‍ර භාෂාව. මෙන්න මේ භාෂාවට පරිවර්තනය කරන මෘදුකාංග තමයි අපි කියන්නේ පරිවර්තක මෘදුකාංග කියලා. පැහැදිලිද? හරිද? හරි සර්. ඔව් ඔන්න ට්‍රාන්ස්ලේටර් කරන. මේ වගේ ට්‍රාන්ස්ලේටර් කරන මෘදුකාංග වර්ග තියෙනවා තුනක්. ඒ ටිකත් මම උතන ලියන්න මොනවද ඒ තුන? එකක් තමයි මොනවාද? machine sorry මේ compiler sorry assembler තව එකක් තියෙනවා interpreter
තව එකක් තියෙනවා compiler කියලා. මේවා ගැන ඉස්සරහට අපි කතා කරනවා. අන්න assembler, interpreter, compiler. මෙන්න මේ භාෂා පරිවර්තක මෘදුකාංග තුනක නම් තමයි මම හිතන්නේ. එහෙනම් පුතා මේක අපි කොහොමද ලියන්නේ? අපි මේක ලියනවා මෙහෙම. පරිගණක ක්‍රමලේඛනයේදී ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකින් ලියන ලද මූලකයට යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තක භාවිතා කරයි. පරිගණක ක්‍රමලේඛනයේදී ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකින් ලියන මූලකයට යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තක භාවිතා කරයි. ලියා ගන්නකෝ. හරි. ලියාගත්ත පුතාලා? සටහන් කරගත්තද භාෂා පරිවර්තක ගැන? ඔව් සර්. හරි. මේකේ උදාහරණ ටිකකුත් ඕනනම් දාගන්න. assembler, interpreter, compiler. ඔව් සර්. ඔව් සර්. උදාහරණයක් දාගන්න. assembler, interpreter, compiler. assembler, interpreter, compiler. හරි. අපි එමනම් අපි එතකොට කතා කරලා ඉවරයි පද්ධති මෘදුකාංග 4ම. ඒ කියන්නේ පොඩි අදහසක් වලට පද්ධති මෘදුකාංග ගැන තියනවා. එතකොට මෙතනින් එහාට අපි කතා කරන්නේ ටිකක් එහාට ගිහිල්ලා මෙහෙයුම් පද්ධති ගැන. ඉතින් අපේ මේ මාතෘකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත් වෙන්නේ මෙහෙයුම් පද්ධති. මෘදුකාංග ගැන ගොඩක් කතා කරන දෙයක් නැහැ. වැඩිපුරම කතා කරන්න තියෙන්නේ මෙහෙයුම් පද්ධති. මම හිතන්නේ ඔයාලගේ පොතේ මේ මාතෘකාව තියෙන්නේ මගේ මාතෘකාව නෙමෙයි. මේ මාතෘකාව තියෙන්නේ මෙහෙයුම් පද්ධති කියලා. නේද? මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නෙමෙයි මෙහෙයුම් පද්ධති. ඒ නිසා මෙහෙයුම් පද්ධති ගැන අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ. පසන් මට ඔය නම්බර් එක මැසේජ් කරන්නකෝ WhatsApp එකට. Zoom එකේ මැසේජ් ඕක දාලා ඔය වැඩේ කරන්න බෑනේ. මට උගන්වන්න අතරතුර ළමයි ක්ලාස් එකට ඇඩ් කරන්න බෑ මේ වෙලාවේ. ඒතර පුතාට කරන්න තියෙන හොඳම දේ තමයි WhatsApp එකට මැසේජ් එක දාන්න ඈ. ඕකෙන් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? නේද? මේ අතරතුර මට ඕක ඇඩ් කරන්න බෑ. අනිත් එක මම මේ ක්ලෝස් කරපු ගමන් ඔය මැසේජස් ඔක්කොම මැකිලා යනවා. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. 13 වෙනි ප්‍රශ්නේ බලන්න 13 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කියවන්න බලන්න. මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරය කුමක්ද? මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය මොකක්ද? දැන් මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියන එක අපි දැක්කා. කාර්යභාරයත් අරකම තමයි. අපි ඉස්සෙල්ලා කතා කරා. මොකද්ද මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක කතා කරා. මෙහෙයුම් පද්ධතිය කරන්නේ පරිශීලකයා සහ කවුරු අතරද? පරිශීලකයා සහ පත් පරිගණකයේ මොනවාද?
දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන රූප සටහනෙත් ඔන්න ඔයාලට පැහැදිලි වෙනවා 13 වෙනි ප්‍රශ්නේ රූප සටහනක් තියෙනවා ඔය ලොකු කොටු ටික අරගෙන බැලුවොත් එහෙම පේනවා ඇති ඔයාලට මොකද්ද කරන්නේ නේද පරිගණක මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරය වෙන්නේ යූසර් පරිශීලකයා සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරනවා ඒතකොට එතනදී ඔයාලට පේනවා ඇති මේ මැද තව මේ නිල් පාට කොටු වලින් දක්වලා තියෙනවා තව එකක්. දැන් පුතා මෙහෙම හිතන්නකෝ. අපි ඔන්න පරිගණකේ ඔන් කරා. අනේ කම්පියුටර් එක ඔන් කරා. ඔන් කරාට පස්සේ අපිට ලස්සනට ඔන්න දර්ශනය වෙනවා මොකද්ද පුතා? අපිට ලස්සනට ඔන්න දර්ශනය වෙනවා කම්පියුටරේ ඔන් කරාට පස්සේ මොකද්ද? මොකද්ද? ස්ක්‍රීන් එක අපි මේ ස්ක්‍රීන් එකට කියන්නේ මොකක් කියලාද මොකක්ද කියන්නේ මේකට ඩෙස්ක්ටොප් එක කියලා මොකක්ද කියන්නේ මේකට ඩෙස්ක්ටොප් ඒ ඩෙස්ක්ටොප් එකෙන් යට තියෙනවා බාර් එකක් මේ වගේ කොටු තියෙනවා නේද ඒ වගේ දේවල් තියෙනවා ඩෙස්ක්ටොප් එක එතකොට දැන් අපි මොකද කරන්නේ අපි මොකද කරන්නේ දැන් මේ ඩෙස්ක්ටොප් එක දිහා අපි බලන් ඉන්නවද හා දැන් හරි කම්පියුටර් ඔන් කරගත්තා දැන් ඩෙස්ක්ටොප් එක තියෙනවා මේ අයිකන්ස් ටික ඔක්කොම තියෙනවා අපි දැන් බලන් ඉන්නවා එහෙමද එහෙමද දැන් මොකද කරන්නේ කියන්න මම කියන එකට කියන්න බෑ මොකද කරන්නේ කියලා මේ ඩෙස්ක්ටොප් එක ඕපන් වුණාම කම්පියුටර් ඔන් කරපු ගමන් මොන ඩෙස්ක්ටොප් එක අනේ ෂෝක් මගේ ඩෙස්ක්ටොප් එක නියමයි අයිකන්ස් ගොඩායි ලස්සන ටාස්ක් බාර් එකක් තියෙනවා ෂෝක් කියලා බලන් ඉන්නවද නැත්තම් මොකද කරන්නේ අපි එන මොකද කරන්නේ අපිට ඕන අයිකන් එක තෝරගන්න අපිට ඕනේ මෘදුකාංගයක් තෝරගෙන වැඩ කරනවා පේන්ට් ඕපන් කරගෙන චිත්‍රයක් අඳිනවා වර්ඩ් ඕපන් කරගෙන ටයිප් කරනවා PowerPoint ඕපන් කරගෙන ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එකක් හදනවා Excel ඕපන් කරගෙන වර්ක්ෂීට් එකක් හදනවා නේ අපේ ඉතින් මම මේ කිව්වට ඔබ කරන්න එහෙම නැහැ ඉතින් කවුද අනේ පේන්ට් ඕපන් කරන චිත්‍රයක් නම් අඳි වර්ඩ් ඕපන් කරන් ටයිප් කරන්න නැහැ මෙලෝක අපේට කිව්වා නේද PowerPoint නම් ආසාවට ඕපන් කරලා ටිකක් අර view එකක් පොඩ්ඩක් බලලා ඒව කරයි නේද ඩෙස්ක්ටොප් එකේ හොඳ ගේම් අයිකන් එකක් තිබ්බ ඩබල් ක්ලික් කරලා ෂෝක් එකට ගේම් එක ගහින්දී ඒක නම් කරයි මගේ අප්පා ඒකත් ඇප්ලිකේෂන් software එකක් තමයි කවන්නේ නේද එහෙනම් මේ ඩෙස්ක්ටොප් එක අයිකන්ස් පුරෝල ඇති මොනවද මේ ගේම්ස් ඒවන් තියෙන්නේ ඩබල් ක්ලික් කරලා වැඩ කරා නැත්නම් ඉන්ටර්නෙට් තියනවා නම් Chrome හරි මොකක් හරි ඕපන් කරලා ඉන්ටර්නෙට් එකේ YouTube යයි ඉවනේ කරන්න ඉතින් නේද වැඩිම අවශ්‍යතාවයේ තියෙන අධ්‍යාපන කරුණු කාරණා වලට වඩා එන්ටර්ටේන්මන්ට් නේ ළමයින්ට ගොඩක් ඉතින් ඒ නිසා ඒවට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ ඉතින් මම කිව්වත් නැතත් ඒක ඇත්ත නේද මං කියනවා බුරු නෙමෙයිනේ නේද ඉතින් අපි මේක දිහා බලන් ඉන්නේ නැහැ පුතේ මේකේ තියෙන software එකක් ඕපන් කරලා අපි වැඩ කරනවා. එහෙනම් පරිශීලකයයි මෙහෙයුම් පද්ධතියයි අතර ඉන්නේ මොන softwareද? දැන් කියන්න. දැන් ආ කියවනේ පුතා කියවනේ දෝනි මොකද්ද මේ අපිට ඕනේ අයිකන් එක ඩබල් ක්ලික් කරලා වැඩ කරනවා. අයිකන් එක ඩබල් ක්ලික් කරනවා කියන්නේ වැඩසටහනක් ඕපන් කරලා වැඩ කරනවානේ. ඒ වැඩසටහන් මොනවද මේ අපේ කාර්යයන් කරගන්න තියෙන වැඩසටහන් වලට මොනවද කියලා අපි කිව්වේ? මොන softwareද? යෙදුම් application software යෙදුම් මෘදුකාංග එහෙනම් application software එකක් ඕපන් කරගෙන අපි වැඩ කරනවා එන පුතේ අපිට දැනගන්න ඕනේ අපි කියවනේ උඩ ඉන්නේ user මැද ඉන්නේ hardware අයි යටම ඉන්නේ hardware දෘඩාංග මැද ඉන්නේ කවුද operating system එහෙනම් operating system සහ user අතර ඉන්නේ කවුද application operating system සහ user අතර ඉන්නේ මොනවද කවුද application software අපේ chart එකේ පැහැදිලි නේද යෙදුම් මෘදුකාංග එන පුතා ඔය යෙදුම් මෘදුකාංග පරිගණකේ ස්ථාපනය කරලා තිබ්බේ නැත්තම් ඔයාලා මෙහෙයුම් පද්ධතිය හැමදාම ඩෙස්ක්ටොප් එක දිහා බලන් ඉන්නවද? පරිශීලකයා සහ මෙහෙයුම් පද්ධතිය අතර සම්බන්ධතාවය ඇති වෙන නම් අනිවාර්යෙන් පරිගණකයට තියෙන්න ඕනේ මොනවද? යෙදුම් මෘදුකාංග. මෙහෙයුම් පද්ධතියට පස්සේ පරිශීලකයාට සමීපම ඔපරේටින් සිස්ටම් එක එහෙම නෙමෙයි. පරිශීලකයාට සමීප, යූසර්ට සමීප මොනවද? කියන්න.
user ගොඩාක් අපි ළඟින් අපි ආස OS එකට නෙමෙයිනේ. OS එක නිසා open කරගන්න application software වලටයි අපි කැමති. නේද? games කියලා කියන්නේ application යෙදුම් මෘදුකාංග. නේද? එහෙනම් පරිශීලකයා සහ මෙහෙයුම්පදයේ අතර තියෙන්නේ මොකද්ද? යෙදුම් මෘදුකාංග application software. පුතාලට ඒක තේරුණාද? එතකොට මේ නිල් පාටින් ඇයි මෙතන දාලා තියෙන්නේ කියන එක? හරිද? ඔව් සර්. ඔන්න බලන්නකෝ ඊළඟ කාරණාව. දැන් මේ ඩෙස්ක්ටොප් එක තියෙනවා. නේද? ඊය ඩෙස්ක්ටොප් එකේ ඔපරේටිං සිස්ටම් එක තියෙනවා. එතකොට ඒක ගත්තොත් එහෙම ඩෙස්ක්ටොප් එක කියන්නේ ඔපරේටිං සිස්ටම් එකනේ. ඒකද හાર્ඩ්වෙයාර් පාර්ට් එක තියෙනවා මේ සම්පූර්ණ ස්ක්‍රීන් එකයි මෙනු එකයි මේ ඔක්කොම. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මේ මෙහෙයුම් පද්ධතිය සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන අනිත් software මොනවද? අර අපි කිව්ව virus guard utility software ටික ඔක්කොම disk cleanup disk backup system restore disk defragment මේ වගේ මෙහෙයුම් පද්ධතියයි දෘඩාංගයි අතර maintain part එක කරන්නේ කවුද? system software වෙනත් පද්ධති මෘදුකාංග. මෙතන වෙනත් පද්ධති මෘදුකාංග කියලා කියන පුතා operating system එකක් system software එකක් නිසා. මෙතන වෙනත් පද්ධති මෘදුකාංග කියන වචනේ පාවිච්චි කරේ operating system එකත් මොකද්ද? system software එකක් නිසා. එහෙනම් operating system එකට පස්සේ තියෙන අනිත් පද්ධති මෘදුකාංග සියල්ලම වැඩ කරන්නේ කවුරුයි අතරද? මෙහෙයුම් පද්ධතිය සහ කවුරු අතරද? දෘඩාංග අතර. දැන් පුතාලට පැහැදිලිද මේක? තේරුණා. මම මේක තවත් රූප සටහනකින් තවත් පැහැදිලි නෑ. දැන් චුට්ටක් බලන්න. හරිය. හරිද? මම තවත් software එකක් පෙන්වන්න පොඩි රූප සටහනක් පෙන්වන්න. මේ රූප සටහන පෙන්වනවද ඔයාලට? හරි සර්. හරි. දැන් මෙහෙම හිතන්න. දැන් අපි කඩෙන් ඉස්සෙල්ලාම ලැප්ටොප් එකක් ගේනවා. හරි. ලැප්ටොප් එකක් ගේනවා කඩෙන්. දැන් කඩෙන් ලැප් එකක් ගෙනාවට පස්සේ අපි හිතමු මේකේ කිසිම software එකක් නැහැ. මොකක් වගේද? නේද? වෙන්න hardware. අපි ගේන්නේ මොකද්ද? ලැප් එක විතරක් ගෙනාවා නම් මොකුත් නැතුව ඒක මොන part එකක්ද? මොකක්ද ඒක? නිකම් දෘඩාංග device එකක්. hardware එකක්. නේද පුතා? ඔව්ද නැද්ද? hardware එක. ඒක නිකම් මෘදුක මේ දෘඩාංගයක්. ඒකෙන් වැඩක් ගන්න මොකද අපි කරන්න ඕනේ? ඒකෙන් වැඩක් ගන්න මොනවද අපි කරන්න ඕනේ? ඒකට මොනවද ස්ථාපනය කරන්න ඕනේ? ඉස්සෙල්ලාම. ඔව් සර්. මොකක්ද ඒකට ස්ථාපනය කරන්න ඕනේ? මොකද දාන්න ඕනේ? operating system එකක්. හරි. දැන් operating system එක Windows හරි Windows 10 හරි 8 හරි මොකක් හරි operating system එකක් දැම්මා. දැන් සම්පූර්ණද වැඩි? නෑ. OS එක විතරක් තිබ්බට හරි නෑනේ. මොකක්ද ඊළඟට අපි දාන්න ඕනේ? application ඊළඟට අපි මේකට දාන්න ඕනේ application software. Word, Excel, Access, PowerPoint, Corel Draw, Illustrator, Photoshop වල දාන games, players මේ අනම්මනම් ඒ ඕන කරන ඔක්කොම ටික දානවා. මොනවද අපි ඒවට කියන්නේ? application software. එහෙනම් පුතා application software ටිකත් ඔක්කොම දැම්මට පස්සේ මේ පරිගණකයේ වටේ ඉඳගෙන වැඩ කරන්නේ කවුද? මේ පරිගණකයේ ඉඳගෙන කවුද? පරිශීලකයා මේ පරිගණකයේ ඉඳලා වැඩ කරන්නේ කවුද? පරිශීලකයා user. බලන්න මේක ගොඩ නැගෙන හැටි. දැක්කද? මැදම ඉන්නේ hardware එක සම්පූර්ණයෙන් operating system එකක් දාන්න. operating system එක උඩින් application software දාන application software දැම්මොත් තමයි userට මේකෙන් වැඩක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පුතාලට මේක පැහැදිලිද මේ chart එකේ නම්? chart එක පැහැදිලිද? පැහැදිලි. එහෙනම් ඔය ටියුට් එකේ ඔය ඉඩ තියෙන තැනක අර chart එක ගාවින්ම දාන්නකො. අර chart එක ගාවින්ම මේක ඇඳ ගන්නකො. බොහොම සරලව පැන්සලෙන් ඇඳ ගන්න. පස්සේ ලස්සන පාට කරලා ඇඳ ගන්න. දැනට පැන්සලෙන් ඇඳ ගන්නකො අර රූප සටහන ගාවින්ම.
ඇඳගෙන ඉවරද? ඔව් සර්. හරි. ඔව් සර්. එවනම් අපේ අදට නියමිත පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔයාලට එතන ඉඳලා අපි ඊළඟ දවසේ තමයි කතා කරන්නේ. දැන් මේ මාතෘකාව පිළිබඳව මම හිතන්නේ ලොකු ගැටලුවක් ඔයාලට නැතිව ඇති, තේරෙනවා ඇති. කරයි